අද අපිත් එක්ක මේ සංවාදයට එකතු වෙනවා රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක වෛද්‍ය සුසිතරුවන්. ඉතින් අද අපි තීරණය කරා මේ රසවත් කතාවක් ගොඩනගන්නේ කොහොමද කියන දේ මූලික කරගෙන අපි සංවාදයේ නිරත වෙන්න. මම කරන්නේ අර හිත තුළ පැසවගෙන ඉන්න දේ. ඒක තමයි මම මේකේ මාත් කරන දේ. සහ අනිත් දේ තමයි මේ අදහස කාපුවාම ඒක අර හිත තුළ පැසවුණටත් වඩා සමහර දේවල් තියෙන හිත තුළ එන්නේ නැහැ. සමහර සංකල්ප ඔලුවට එනවා. ඒ වෙලාවට කොලයක් පෑනක් අරගෙන ලියලා තියා ගන්නවා. මගේ ඇත්තටම මගේ මේසෙ උඩ තියෙනවා. මගේ නිදා ගන්න ඇඳ ගාව පොතක් තියෙනවා. පෑනක් තියලා තියෙනවා. සමහර ලාවට ඔන්න නිින්ද අඩ නිින්දර යන වෙලාවට එනවා. හොඳ සංකල්පය. එහෙම නැත්නම් උදේ නැගිටිනකොට රැහි නිින්දක් දැක්කද. නිර්මාණය කරද්දී අපි කියනවා මේ ඉන්ෆෝ ඩම්පින් කියලා තොරතුරු. දැන් මේගොල්ලන්ගේ ඉර පෑවුවේ බස්නා හිර පැත්තෙන් ගුරුත්වයේ තිබ්බේ මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට කියලා කියනවට වඩා කෙලින්ම යම්කිසි සිද්ධියකදී හිතන්නකො පොළවෙන් ගිය කෙනෙක් බය වෙලා ඉර අනිත් පැත්තෙන් එනවා දැක්කහම බය වෙනවා වගේ එකක් අපි කතාව තුල පෙන්වනවා නම් ඒක හරි රසවත්. නිකම්ම කියලා දානවට වඩා. එහෙම නැත්නම් මේ පැත්තෙන් අල්ලන්න නැතුව අහසේ ඉඳන් කෙනෙක් ඇවිදගෙන යන පේනවා ගුරුත්වය මේ පැත්ත කියලා පේනවා. ඒ සාහිත්‍යයේ ඉතින් මේ දේවල් උගන්වන්නේ නැහැ අවාසනාවකට. මේ දේවල් තමයි අපේ අනාගත නිර්මාණකරුවන්ට උගන්වන්න ඕන තාක්ෂණික ක්‍රමවේද. චෙකෝව්ස් ගන් කියන්නේ චෙකෝව් කියන මෙන්න මෙහෙම කතාවක්. යම්කිසි කතාවක මුලදී බිත්තියක තුවක්කුවක් එල්ලලා තියෙනවා කියලා කියනවා. ගෙට එනකොට මේ මිනිස්සු බලද්දි මෙහෙම තුවක්කුවක් තිබ්බ කියලා දැක්කා. ඒතර මේ කතාව ඉවරන කලින් මේ තුවක්කුව පත්තු වෙන්න ඕන. ෆ්‍රේමින් ස්ටෝරි කියන්නේ කතාවක් අස්සේ තව කතාවක් කියවෙනවා. මේක අපේ ලංකාවේ සිංහල බෞද්ධයන්ට හරිම හුරු පුරුදු දෙයක් ජාතක කතා. නිශ්චිත කාලරාමුවක් තුර ටෙන්ෂන් එකක් බිල්ඩ් අප් කරනවා මේකට කලින් බෝම්බ පුපුරන්න කලින්. ඒකයි. සමහර කියනවා මේ ටිකින් ක්ලොක් සිනාරියෝ ටිකින් බෝම්බ් සිනාරියෝ කියලාම. එහෙම කියන සාහිත්‍යවේදීන් ඒ අතරම බෝම්බයක්ම තමයි ගොඩක් කතාවල ඒගොල්ලෝ ඒකට ගන්න. විශේෂයෙන්ම අර කියපු විද්‍යාවෘන්ද කෙටි කතා පොත සහතික රාවණා මෙහෙම තුන ලියන්න ඕනේ නැත්තම් පාඨකයන්ගේ අමාරුවට නෙන්ද ඒගොල්ලෝ ඒක ආසෙන්ද. අයිබෝන් ඔබ සෑම දෙනාව සාදරයෙන් පිළිගන්නවා විදුසර YouTube channel වෙනුවෙන්. ආතයි ක්ලාක් භාරයේ සහයෝගිතාවයෙන් විදුසර සංවිධානය කරන ආතයි ක්ලාක් අනුස්මරණ විද්‍යා ප්‍රබන්ධ තරඟාවලියට සමගාමීව පවත්වන විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ සංවාදයට එක්කයි ඔබ අද එකතු වෙන්නේ. අද අපිත් එක්ක මේ සංවාදයට එකතු වෙනවා රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක වෛද්‍ය සුසිතරුවන්. අයිබෝන් අදට පිළිගන්නවා. අයිබෝන්. ඉතින් අපේ මේ සංවාදයේ අරමුණ ඉලක්කය අලුතෙන් විද්‍යා ප්‍රබන්ධ රචනයේ නිරත වෙන ලේඛකයන්ට ලේඛිකාවන්ට විද්‍යා ප්‍රබන්ධයක් ලියන්නේ කොහොමද කියන ඒ අදහස ඔවුන්ට ලබා දෙන්න, ඔවුන්ට ඒ තාක්ෂණික දැනුම ලබා දෙන්න අපි මීට පෙර විද්‍යා ප්‍රබන්ධය ගැන එස්.එම්. බන්දුසීල මහත්මයා සහ නාල ගුණවර්ධන මහත්මයා සමග සංවාද දෙකක නිරත වුණා. එතනදී අපි විද්‍යා ප්‍රබන්ධයේ හැඩරුව ගැන සහ ඒ අවශේෂ කාරණා ගණනාවක් පිළිබඳව කතා කළා. එතනදී ඉස්මතු වෙච්ච වැදගත් කාරණාවක් තමයි විද්‍යා ප්‍රබන්ධයක අඩංගු යුතු වැදගත්ම ලක්ෂණය. ඒ කියන්නේ මොනියම් හෝ ප්‍රබන්ධයක අඩංගු යුතු වැදගත් ලක්ෂණය අපිට වඩාත් රසවත් කතාවක් එතන තියෙන්න ඕනේ සාහිත්‍යමය වශයෙන්. අනිකුත් අංග ලක්ෂණ මොනවත් තිබුණත් ඒ ප්‍රධාන කතාන්දරය රසවත් කතාවක් එතන නැත්තම් ඒක සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් අද අපි තීරණය කරා මේ රසවත් කතාවක් ගොඩනගන්නේ කොහොමද කියන දේ මූලික කරගෙන අපි සංවාදයේ නිරත වෙන්න. ඉතින් ඒ සඳහා අපි මං හිතන්නේ හොඳම හොඳම ඊට ගැළපෙනම කෙනෙක් තමයි සම්බන්ධ කරගත්තේ මේ වෘතාන්තයක් ගොඩනගන්නේ කොහොමද කියන එකට. ඊටම නව පරපුරේ ලේඛකයෙක් සහ ඊටම ජනප්‍රිය කෘතින් ගණනාවක් නිර්මාණය කර තිබෙන ලේඛකයෙක් වෛද්‍ය සුසිතරුවන්. ඉතින් ඔහු සමග අපි මේ සංවාදයේ නිරත වෙමු. විද්‍යා ප්‍රබන්ධය මේක විද්‍යා ප්‍රබන්ධයට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. ඕනෑම සාහිත්‍ය කුලයක කෙනෙකුට අද මේ සංවාදයෙන් වැඩි ප්‍රයෝජනයක් හැම කෙනාටම මේ අලුතෙන් නිර්මාණය කරන යෙදෙන්නේ කොහොමද කියන එක ගැන ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. ඉතින් මම සුසිතරුවන් ගැන බොහෝ දෙනෙක් දන්නවා. නමුත් මම පොඩි හැඳින්වීමක් කරන්නම්. ඔහු මුලින්ම ලේඛන ජීවිතයට පිවිසෙන්නේ රාවණ මෙහෙයුම කෘතියෙන්. එතනින් පස්සේ රාවණ මෙහෙම දෙකත් පසු කාලීනව වෙනවා. X
ඉකරස්ගේ පුනරාගමනය ඒ ඔහු නොවේ මාරායනය ඒත් එක්කම ඔහු නැගෙනහිර සුළඟ යනුවෙන් කෘතියක් නිර්මාණය කළ මේ කෘතීන් ගණනාවක් නිර්මාණය කරා. ඔහු එක ශානරයකට පමණක් කොටුවී සිටින්නේ නැහැ. නමුත් ඔහු ත්‍රාසජනක සහ රහස් පරීක්ෂක පැත්තට ටිකක් බරයි. ඒත් එක්කම ඔහු එක්ස් කෘතියට තමයි ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තේ විද්‍යා ප්‍රබන්ධය. ඒත් එක්කම ඔහු පරිවර්තන කාර්යෙහිත් සක්‍රීය අන්දමින් යෙදෙන ලේඛකයෙක්. ඔහුගේ පරිවර්තන අතර සර්වනාශ, ආධිපත්‍ය, ප්‍රතිග්‍රහණ, විකෘති අංගාර, ඒත් එක්කම මෑත කාලීනව ඔබ නිර්මාණ කරා බැතිමතාගේ අසිපත කියන කෘතිය පරිවර්තනයක් විදිහට. ඒත් එක්කම ඔහුගේ නිර්මාණ කාර්ය ටෙලි නාට්‍යයටත් විහිදෙනවා. ඔහු කටයුතු ගණනාවක් කරලා තිබෙනවා සහ දැනට නිරත වෙමින් ඉන්නවා. ඒ අතරින් මේ වෙද්දී පාඨක ප්‍රේක්ෂකයන් අතර ළඟා වෙච්ච නිර්මාණයක් තමයි හේලි කියන්නේ විද්‍යා ප්‍රබන්ධ ටෙලිසිතම. ඉතින් සුසිත රුවන් මහතා ගැන ගොඩක් විස්තර කියන්න පුළුවන්. නමුත් අපි කෙටියෙන් පොඩි හැඳින්වීමක් කළේ. ඉතින් සුසිත රුවන් අපිට මම හිතුවා මේ සාකච්ඡාව ගොඩක් අලුතෙන් නිර්මාණ කරන යෙදෙන අයට ප්‍රයෝජනවත් විදිහට ගෙන යන්න අවශ්‍ය නිසා කෙලිම ඍජුවම අපි මේ නිර්මාණයක අපි දකිනවා ප්‍රධාන ලක්ෂණ ගණනාවක් තිබෙනවා. අපි ඒ ලක්ෂණ එකින් එක අරගෙන ඒක තුල නිර්මාණය වර්ධනය කරගන්නේ කොහොමද කියන එක ඔබතුමාගෙන් එළියට ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ අපේ ප්‍රේක්ෂකයන්ට ලොකු මේ අනර්ග අවස්ථාවක් වෙයි කියලා. ඔබතුමාගේ මම මුලින්ම අහන්න කැමති කෙලින් ප්‍රශ්න වලට යොමු වෙනවා නම් දැන් විද්‍යා ප්‍රබන්ධ කතාවක් ලියන කෙනෙක්ට මුලින්ම ඇති වෙන ගැටලුව තමයි ඒකට අලුත් සංකල්පයක් නිර්මාණය කරගන්න ඕනේ. තේමාත් තෝරගන්න ඕනේ. එතකොට දැන් විද්‍යා ප්‍රබන්ධය අපි දන්නවා මාන ගණනාවක දිව යනවා. කාලතරණය වේවා, සමාන්තර ලෝක වේවා. ඉතින් ඒ වගේ විද්‍යා ප්‍රබන්ධත් විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා එක මාතෘකයක් යටතේ. ඉතින් ඒ ඇතුලේ අලුත් අදහසක් ජනනය කරගන්නේ කොහොමද? ඒක ප්‍රවේශය අරගෙන තේමාව තෝරගෙන නිර්මාණය යෙදෙන්නේ කොහොමද කියන එක අපි චුට්ටක් පැහැදිලි කරමු. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ ආදරණීය මිත්‍ර දමිතනි පුණජිත් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා විදුසල් ප්‍රධාන කතුරුතුමාට මට ආරාධනා කිරීම ගැන මේ වැඩේට මේ සත්කාරයට සහභාගී වෙන්න අපේ අනාගත විද්‍යා ප්‍රබන්ධ ලේඛක පරපුරට අත්වලක් වෙන්නට මටත් දායක වෙන්න මේ අවස්ථාව සලසා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. කෙලින්ම අපි මාතෘකාවට බහිමු. ඔබතුමා අහපු ප්‍රශ්නය මේ කොහොමද මේ කතා තේමාවක් ගොඩනගා ගන්න කියලා. විද්‍යා ප්‍රබන්ධ වේවා වෙනත් කෙටි කතා නව කතා වේවා ඒ වගේ ඕනම දෙයකට අපි කතා තේමාව තෝරා ගනිද්දී කොහොමද කරන්න ඕන කියන මේ තාක්ෂණික ක්‍රමවේදය ගැන විස්තර කිරීමක් තමයි මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා. ඉතින් මම හිතුවා මේ ඒ ගැන තාක්ෂණිකවම උත්තර දෙන්න. අපි යම්කිසි ප්ලොට් එකක් අපි කතා තීම් එකක් ඔලුවට ආවහම ඒක අපි හැමතිස්සම මේ හිත ඇතුලේ පැසවන දෙයක් වෙන්න ඕන. ලේඛකයෙක් කියන්නේ සෑහෙන නිර්මාණාවේශයකින් පෙළෙන කෙනෙක්. එතකොට එයාගේ හිත ඇතුලේ මම මෙන්න මේ දේ ලියන්න ඕනේ කියලා හිත තුල දිවෙන්න ගත්තම තමයි ඔය කියන කතා තේමාව එළියට එන්නේ. අන්න එහෙම තමා තුලින් කඩාගෙන පයින් හදන තේමාව හඳුනා ගන්න එක තමයි ලේඛකේ මුලින්ම කරන්න ඕන. එතකොට මේ තේමාව ආපු පළියටම ලියන්න හොඳ නෑ. මේක හිත ඇතුලේ පැසවන්න අරින්න ඕනේ, දුවන්න අරින්න ඕනේ. ඒ එනේ තේමාව කොච්චර කාලීනද, කොච්චර වැදගත්ද, මේක තමන්ගේ නිර්මාණ හැකියාවෙන් කොච්චර දුරට සාර්ථක වෙලෙ දක්වන්න පුළුවන්ද. ඔන්න ඔය දේවල් මේ අර හිත ඇතුලේ ඔය වස්තු විශේෂ විෂ බීජ මෝරා වැඩෙන කාලය තුල දන්නේම නැතුව තමන්ට ඒ හැකියාවන් ළඟා කරගන්න අවශ්‍ය පන්නරේ ලබා ගන්න පුළුවන්. ඒ වගේ මේ කතාව තුළ ගොඩනැගෙන්න ඕන වටපිටාව පරිසරය තමන්ටම පෝෂණය කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම කරගනිද්දී මූලිකම දේ තමයි අපි කියමුකෝ යම්කිසි සංකල්පයක් තේමාවක් හිතාගත්තා නම් කතාවක ලියන්න මේක කොහොමද කතා ප්ලොට් එකක් බවට පත් කරගන්න කියන එක සාමාන්‍යයෙන් සරලම දේ තමයි. මම මේ කියන්නේ ඊටාම සරල අවස්ථාවේ ඉන්න ආධුනිකයෙක්ට උනත්
මේ ලේඛක දිවියට පිවිසෙන්න පුළුවන් ආකාරයට මොකෝ ඇත්තටම ඊටම දක්ෂ නිර්මාණශීලී අයට මේ පියවරවන් මේ විදිහටම කරගෙන යන්න ඕන කියලා එකක් නැහැ. අපි මේ සරලවම කියන්නේ යම්කිසි තේමාවක් ආවම ඒක සාමාන්‍යයෙන් අපි කියන දේ තමයි එක වාක්‍යයකින් ලියන්න. ඔයාලට කතාවෙන් කියන්න ඕන දේ එක වාක්‍යයකට දක්වන්න. එතකොට මූලිකවම. එතකොට ඒක අපි වාක්‍ය 10ක් බවට ඊළඟට පත් කරගන්න. මේ කතාව මම මේ තේමාව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන දේ. එතකොට තමන්ගේ කෙටියෙන් අඩුම තරමේ මම කියන්නේ ඊටාම සරලව. කිවිතු ප්‍රබලම තේමාව වාක්‍යයක් වශයෙන් අරගෙන ඊට පස්සේ ඒක වාක්‍ය 10ක් වශයෙන් අරගෙන මම කියන්නේ මේ එන්න වැඩි කර ගැනීමකට යනවා. ඊට පස්සේ තමන්ගේ අභිමතය යනවා. ටෙලි නාට්‍යයක් නම් තමන්ගේ කොටස් ගානට අනුව. ඒ තියෙන දර්ශන වාර අපි කියන සීන්ස් ගානන එතකොට නැත්තම් නවකතාවක් නම් පරිච්ඡේද ගානට අනුව. තමන්ට අර ඒ වගේ මේ මෙන්න මේ පරිච්ඡේදයෙන් කියවෙන්න මෙන්න මේ ඒ සිද්ධිය මේ සිද්ධි දාමේ. එතකොට මේ අංගය කියලා මේ විස්තරණය කර ගැනීමක් කරනවා අර කියපු සංකල්පය. අන්න එහෙම විධාදක්ව ගත්තට පස්සේ ලොකු ඉඩක් මේ ලේඛකයාට ලැබෙනවා තමන්ගේ තාක්ෂණික හැකියාවන්, තමන්ගේ නිර්මාණශීලී හැකියාවන්, චරිත විකාශනයන් ඒ වගේ දේවල් යොදාගෙන මෙන්න මේ අපි දිගහැරගත්ත කතාව. අර මූලික වස්තු වීජය දිගහැරගෙන හදාගත්ත කතාව ඉදිරිපත් කරන්න. මම හිතන්නේ අන්න මේ ප්‍රවේශය ආධුනිකයන්ට අත දෙන මේ වැඩසටහනක් වශයෙන් ඊටාම හොඳ ප්‍රවේශයක් වෙයි කියලා. මොකද ඒක අනිවාර්යයෙන්ම මේ වර්ධින් නැති ටක්කෙටම හරියන ෆුල් ප්‍රූෆ් මෙතඩ් එකක්. ඒකින්ද මේ ඒ ආකාරයට කරගත්තා නම් තමන්ගේ නිර්මාණය හරිම පිළිවෙලයි. මෙහෙම කරගත්තාම කිසි දෙයක් මගහැරෙන්නෙත් නැහැ. මොකද ගොඩක් දුරට සමහර පරිණත පරපුරුදු රේඛක මේව හිස තුලින්ම තමන්ගේ ඔළුවෙන්ම කරනවා. ඒ වුණාට මේක ලියලා තියාගත්තාම හරිම ලස්සනට තමන්ට හැඩගස්ස ගන්න පුළුවන්. ඒත් එක්ක මම ඒ සම්බන්ධව ආපහු අහන්න කැමතියි. දැන් ඔබ ගත්තාම දැන් ඔබ කොහොමද අලුත් අදහසක් ජනනය කරගන්නේ? සාමාන්‍ය ඔබේ උපක්‍රම මොනවද? එහෙම අලුතෙන් අදහසක් නිර්මාණයකට ජනනය කරගන්න. මෙහෙම මම මේ දේම කරනවා කියලා එකක් නෑ. දැන් මම එක ශානරයකට කොටු වෙච්ච ලේඛකෙක් නෙමෙයි. ඒක මගේ හැටි. මට අර මං කිව්වේ නිර්මාණ ආවේශයේ හිත තුල අපි දන්නේ කොහෙන් එනවද කියලා. ඒක තමයි නිර්මාණ ආවේශය කියන්නේ. ඒක ආවේශ වෙන්නේ කොයිලත් කියලා දන්නේ. හැබැයි හැඟීම් ආවහම දැන් මගේ පොත් 7-8 විදියක්. එතකොට මට හිතෙන්නේ ඒ කියන්නේ අපි ජීවිත කාලයක් අපි ලබන අත්දැකීම් වලින් අපි ලබන බෞද්ධභාවය තුලින් යම් කියවීම් යම් මාතෘකා ගැන අපේ තුල දිව යනවා. එතකොට මේකේ අපි දන්නේ කොයි දේ ඊළඟ නිර්මාණ විදිහට එයිද කියලා. දැන් අද විද්‍යාර බන්ධය ලියුවට මම හෙට ත්‍රාසජනක නවකතාවක් ලියන්න පුළුවන්. ඊළඟ දවසේ සමහර විට අපරාධ මනෝ විද්‍යාත්මක නවකතාවක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ නිර්මාණයට අපි සාධාරණයක් ඉෂ්ට කරන එක අපි තුලින් එන්න ඕන. ඉතින් අපි තුලින් අර මතුවෙන්නේ කොයි දේද කියලා කියන්න බෑ. ඉතින් මේ දේ හැමදේම වගේ බොහෝ දුරට මම ආස කරනවා. මොකෝ ඒක මට අභියෝගයක්. සම වෙනසක්. එකම දේ ලියන එක හරි නීරසයි. කම්මැලි. ඉතින් අර වගේ වෙනසක් ආපුවාම මම කරන්නේ අර දේ අර හිත තුල පැසවගෙන ඉන්න දේ. ඒක තමයි මම මේකේ මාත් කරන දේ. සහ අනිත් දේ තමයි මේ අදහසක් ආපුවාම ඒක අර හිත තුල පැසවුනටත් වඩා සමහර දේවල් තියෙන හිත තුල එන්නේ නැහැ. සමහර සංකල්ප ඔලුවට එනවා. ඒ වෙලාවට කොලයක් පෑනක් අරගෙන ලියලා තියා ගන්නවා. මගේ ඇත්තටම මගේ මේසෙ උඩ තියෙනවා. මගේ නිදා ගන්න ඇඳ ගාව පොතක් තියෙනවා. පෑනක් තියලා තියෙනවා. සමහර ලාවට ඔන්න නිින්ද අඩ නිින්දර යන වෙලාවට එනවා හොඳ සංකල්පය. එහෙම නැත්නම් උදේ නැගිටිනකොට රැහි නිින්දයක් දැක්ක. එහෙම නැත්නම් හම්බෙන් ගෙදර යමින් එමින් ගමන්. ඒ වගේ දෙයක් ඕනනම් දැන් තාක්ෂණයේ තියෙන හින්දා ෆෝන් එකේ සටහන් කරගන්න පුළුවන් වොයිස් ටයිපින් වලින් වර්ඩ් එකේ. ඒ වගේ කෙටි සටහනක් පොඩි දෙයක් ලියලා තියා ගන්නවා. සමහර විට ඒක නිර්මාණයක් නොවෙන්න පුළුවන්. සමහර විට නිර්මාණයක් වෙන්න පුළුවන්. හැබැයි ඔහොම ලියලා තියා ගන්න එකේ වටිනාකම තමයි කවදා හරි අපි නිර්මාණයකට උදා ගන්නවා නම් ඒ අර ආපු නිර්මාණ ආවේශයේ අර මුල් වස්තු බීජ හිතේ රෝපණය වෙච්ච ස්ථානය ඒ අර අපි කියනවා අමුෙන්ම ඒ ආපු අදහස එතන ලියවිලා තියෙන නිසා Tamanට පසු කාලීනව ඔය කතාව ගොඩනගන්න අවශ්‍ය නම් මේ මූලාරම්භය ලැබිච්ච වෙලාවේ අර නිර්මාණ අවශ්‍ය අපේ වෙලාවේ ඒක තැම්පත් කරලා තියෙනවා. ඉතින් සමහරවිට අපිට හොඳ නිර්මාණයක් ගොඩනගන්න අවශ්‍යයි කියලා හිතුනහම අපිට ඒව තුලින් තෝරගන්නත් පුළුවන්. ඒකින්ද අපේ අර හිතට එන අදහස් නිර්මාණශීලී අදහස් අපතේ යැවීම වෙන්නේ ওই විදිහට ලියා තියා ගන්න අපි කියන ස්කෙච් බුක් එකක්. ඒක කොයි වෙලාවෙ මතුවේද කියලා කියන්න බෑ. අපි පෝෂණය කරගනිමින් ඉන්න අතරතුර ඒක කොයි වෙලාවකට පැන නගින්න පුළුවන්. ඒක තමයි. ඒකින්ද ඔය කොලයක් පෑනක් පොතක් කොයි වෙලාවෙත් ළඟ තබාගෙන ඉන්න ඕනට උරු. හොඳයි.
බොහොම ස්තුතියි. මම හිතනවා අපිට මේ නවක ලේඛකයන්ට හොඳ උපදෙසක් එතන තිබුණා. අලුතෙන් ඒ අදහස් වලට කොහොමද ඉඩ විවෘත කරලා තියාගන්න කියලා අවශ්‍ය වෙලාවට නිර්මාණයකට යොදා ගන්න පුළුවන් විදිහට. ඔබතුමා ඊළඟට අහන්න කැමතියි කතාවේ තවත් ප්‍රධාන කොටස තමයි චරිතයක් ගොඩනැගීම. ඒ කියන්නේ අපි කතාවත් එක්ක අපිව එක්කගෙන යන්නේ චරිත. ඉතින් ඒ චරිතයේ විශ්වාසනීය බව, ඒ චරිත හැසිරෙන ආකාරය අපිට සමීප වෙන්න ඒක අපිට එක්ක තමයි සාර්ථක නිර්මාණයක් අපි කියන්නේ පාඨකයා රස විඳින නිර්මාණයක් ගොඩනැගෙන්නේ. මේ චරිත කතාවක චරිත ගොඩනැගීම කොහොමද කරන්නේ? ඒ වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් උපක්‍රම සහ තාක්ෂණික ශිල්ප ක්‍රම මොනවාද? චරිත නිර්මාණය කියන එක හරිම වැදගත්. අපි චරිත හරහා තමයි අපේ කතාව ගෙනියන්නේ. අපේ කතා නායකයෝ වේවා, අනු චරිත සෙසු චරිත වේවා, ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ අනුව, ඒගොල්ලෝ හැසිරෙන ආකාරය, හිතන පතන විදිය අනුව තමයි අපි කතාව සම්ප්‍රේෂණය කරන්න අපේ පාඨකයාට. එතකොට මේ ඊටාම සූක්ෂම වෙන්න ඕන අපි ලේඛකයන් වශයෙන් ඒව තෝරා ගැනීමෙදි. මොකෝ අපි සූක්ෂම වුණේ නැත්තම් ඒ කතාවට සරලන වටපිටාවක පරිසරයක ඉන්න චරිතයක්. එහෙම නැත්තම් ඒ කතාව කියවෙන ඒ කතාවට අතිශයින් බද්ධ වෙච්ච චරිත තෝරගන්න සූක්ෂම වෙන්න ඕන. මෙන්න මෙතනදී තමයි නිර්මාණශීලීත්වය කියලා දේ එන්නේ. එතකොට අපි මේ කතාව කුමන දෘෂ්ටි කෝණයෙන්ද ඉදිරිපත් කරන්න කියන එක දැන් අපි චරිතයක් ඉදිරිපත් කරා වුණත් ප්‍රධාන චරිතය ඔස්සේ අපි කතාව බොහෝ දුරට චරිතයක් හෝ දෙකක් හරහා තමයි සාමාන්‍ය සම්මුතිය අපි ඉදිරිපත් කරන්නේ. ඒ වුණාට බොහෝ චරිත හරහා ගෙනියන නවකතාවක් තියෙනවා කියන අර අසීමිත ප්‍රථම පුරුෂය. එහෙම නවකතාවක් තියෙනවා. ඉතින් අපි බලන්න ඕන ඔන්න කොයි එකද උත්තම පුරුෂයෙන් ලියනවද? මේ පුද්ගලයා කෙලින්ම මම කියලා ඒ කතාව කියනවා වගේ. එහෙම නැත්නම් ප්‍රථම පුරුෂයෙන් ලියනවද? අසීමිත ප්‍රථම පුරුෂයෙන් ලියනවද? සීමිත ප්‍රථම පුරුෂය කියන්නේ යම් කිසි චරිත කිහිපයක් විතරක් යොදාගෙන ලියනවද? ඔන්න වගේ තාක්ෂණික ක්‍රමවේද හිතන්න ඕන අර අපි කියපු තෝරාගත්ත මාතෘකාව අනුව තමයි. එතකොට අපි තෝරාගත්ත මාතෘකාවේ වපසරිය අනුව තමයි මේ චරිත යොදා ගන්න වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හන්දට ගියපු නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින්ලගේ කතාව ලියද්දී මහා ගොඩක් චරිත අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඒ වුණාට ඒ වගේ කතාවදී වුණාට අර යුද්ධය හා සාමය පොතේ තෝස්තෝයිගේ චරිත සෑහෙන ගොඩක් තියෙනවා. එතන ඒ නැපෝලියන්ගේ සමයේ යුද්ධ තියෙද්දී කොහොමද ඒ ඉහළ පාන්තික මධ්‍යම පාන්තික මිනිසුන් හැසිරුණේ කියන එක පෙන්වන්න බොහෝ චරිත යොදාගත්තා. ඒතර මේ තේමාවන් ඒ ලේඛකයෝ විවිධ චරිත භාවිතා කරනවා. දැන් අර ග්‍රැවිටි කියන චිත්‍රපටයේ චරිත 1-2යි තියෙන්නේ. එතකොට මේ සංකල්පය පෙන්වන්න අපිට චරිත ගොඩක් ඕනේ. එතකොට අපි තේරුම් ගන්නවා අපි දෙන සංකල්පය සහ කතාව වස්තු විෂය අනුව යොදා ගන්න චරිත ගන්න සීමා වෙනවා. අනේ සීමා වෙන චරිත ටික හරි පරිස්සමින් යොදා ගන්න ඕන. එතකොට අපිට හිතු පරිදි සෙසු චරිත යොදා ගන්න ඕනේ නැහැ. හැමතිස්සම අපි යොදා ගන්න අනු චරිත, සෙසු චරිත අපි කියනවා. එහෙම නැත්නම් සහාය අර චිත්‍රපටි වල සහාය නළුව වගේ සහාය චරිත. එහෙම නැත්නම් අපි කියනවා මේ ප්‍රතිවිරුද්ධ චරිත, ප්‍රතිවීර චරිත. ඒව පවා සමහර විට අපේ මේ ප්‍රස්තුතය අපේ කතාව උලුප්පනාය වෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රධාන චරිතයට යම්කිසි ආලෝකයක් ලබා දෙන චරිත වෙන්න ඕන. එතකොට මේ ප්‍රධාන චරිතයත් සමග මේ සෙසු චරිත කරන අන්තර්ක්‍රියා මගින් මේ අපේ කතාව ගැන යම් දෙයක් කියවෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් ඉඳගෙන දෙන්නෙක් තේ බොනවා, කතා කරනවා, අදබත් කරනවා, හෙට අත හොදනවා වගේ කතා දැන් අද කාලේ දකින්න ලැබෙනවා. ඉතින් මේ වගේ දේවල් වල ඇත්තටම කතා රසයක් සහ මේ ඇත්තටම කියන්නේ කිසි මාතෘකාවක් නැතුව හැලහැප්පීම් ඔය දිවෙන කතා නැතුව මම කියන්නේ හරි කලා නිර්මාණ ගැන. ඒ වගේ දේවල් වලදී ඇත්තටම යම් කිසි දෙයක් කතාවේ ප්‍රගමණයට එහෙම නැත්නම් චරිත විකාශනයට සිද්ධ විය යුතු ආකාරයෙන් තමයි චරිත තෝරා ගන්න ඕන. බොහොම ස්තුතියි. චරිත ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි සුසිතුරන් මහතාගෙන් අපි දැනගත්තේ. ඒත් එක්කම ડોක්ටර් අපි කැමති දැනගන්න ඊළඟට තවත් වැදගත් කොටසක් තමයි සාහිත්‍ය නිර්මාණයක තියෙන පසුබිම ගොඩනැගීම. විශේෂයෙන් විද්‍යා ප්‍රබන්ධයේ දෙද්දී මේක බොහොම අභියෝගාත්මකයි. සමහරට අපි වෙනත් ලෝකයක් ගැන කියනවා, වෙනත් කාලයක් ගැන කියනවා, සමාන්තර ලෝක ගැන කියනවා, පිටසක්වල ජීවීන් සම්බන්ධ වෙනම
ගොඩනගපු සංස්කෘතීන් වෙනම සભ્યත්වයන් ගැන කියනවා. ඉතින් ඒකත් එක්ක ඒක ගොඩක් අභියෝගාත්මකයි. කොහොමද මේ පසුබිම ගොඩනැගීම නමුත් ඒ කියන්නේ විශ්වසනීය නිර්මාණයක් බිහි කරන්න අපිට ගොඩක් වැදගත් මේ ගොඩනැගීම. ඒ වගේ තැනකදී කොහොමද අලුත් ලේඛකයන් පසුබිම ගොඩනැගීම සඳහා කතාවේ කටයුතු කරන්න ඕන? ඔව්, ඊටාම හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම විද්‍යාප්‍රබන්ධ ලේඛකයන්ට අර කිව්වාගේ දමිත හොඳට දන්න ඉතින් විද්‍යාප්‍රබන්ධ ලේඛකෙක් වශයෙන් මේක ඇත්තටම ඊටාම බැරෑරුම් ප්‍රශ්නයක්. ඊටාම බැරෑරුම්ව ගැඹුරින් සිටිය යුතු දෙයක් විශේෂයෙන්ම ආධුනික ලේඛකයන්. මම නම් කියන්නේ මුලින්ම අර අපි කතාව මොකක්ද ලියන තේමාව කියලා හිතන වෙලාවෙම තමන් ওই කියන පසුබිම තීරණය කරන්න ඕන. මේ කතාව මම යොදන පසුබිම පරිසරය වටපිටාව මොන වගේද කියලා හිතලා පටන් ගන්නවා නම් ආධුනික ලේඛකයන්ට විශේෂයෙන්ම ඊටාම පහසුවක්. ඒ වගේම පළපුරුදු ලේඛකයන් ගන්න ඔබ අපට මේක ඊටාම පහසුවක් වෙනවා. මොකද අපි මේ කතාවේ අපි යම්කිසි තේමාවක් හිතුවට පස්සේ අපි හිතමුකෝ අනාගතවාදී කතාවක් කියලා. එතකොට මේ අනාගතවාදී කතාව මම පොළොවේද ලියන්නේ හඳේද කියලා හිතුවට පස්සේ එතනදී අපි දැන් බලපාන ගුරුත්වය කොහොමද? වායුගෝලීය ඝනත්වය කොහොමද? මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් තියෙනවද නැද්ද? කියන සරල දේ ඉඳන් හිතන්න පටන් ගන්නවානේ. එතකොට මේගොල්ලන් තියෙන දේශපාලන වාතාවරණය මොකද්ද? මේක ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ ඒකාධිපතිවාදයේද නිලධාරීවාදයේද? එහෙම නැත්නම් මේක රෝබෝලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අද මේගොල්ලෝ පාලනය කරන්නේ? ඒ වගේ දේවල් කොහොම හිතලා එතකොට මේගොල්ලන්ගේ සමාජ ආර්ථික ක්‍රමය මොකද්ද? ඒව ගැන සියල්ලම හිතලා ඒව නිශ්චය කරගෙන ඉවරලා ඒ පරිසරය තුල අර කියපු චරිත අපි තෝරාගත්ත චරිත ටිකට දිවෙන්න අරිනවා. ඔවුන්ට නිදහස දෙන අපේ අර හිත තුල මං කිය අර දුවන්න දෙන්න කියලා ලියන්න කලින් අර ඔය කියන පරිසරය අපි හිත තුල හදාගත්තට පස්සේ දුවන්න දුන්නාම මේ චරිත නිකම්ම ගොඩ නැගෙනවා. එහෙම නැත්නම් අපි නිකම්ම කතාව ලියන්න ගිහිල්ලා ඔය වගේ දේවල් හිතන්නේ නැතුව සමහරවිට හිර වෙන්න ඉඩ තියෙනවා. යම් කිසි ඇත්තටම තාක්ෂණික ගැටලු ඇති වෙලා දැන් විශේෂයෙන් විද්‍යාත්මකව ෆැන්ටසි කතාවල නම් සමහරවිට ඒ සීමා කඩාගෙන යන්න නිදහසක් තියෙනවා. රට විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම දෘಢ විද්‍යාප්‍රබන්ධය ලියන්න ගියොත් එහෙම හරි අමාරුවකට යනවා කතාව ලියාගෙන යද්දී අර වගේ සීමාවක් ආවහම. එතකොට මේ සීමාවල් දැනගෙන කතාව ලියන්න යන එක තමයි හොඳ. ඉතින් ඒක හොඳට අපි කියන අර වර්ල්ඩ් බිල්ඩින් කියන එක කරලා ඉවරලා ලොකු සැලැස්මක් ඇතුව ඒකත් අර කිව්වගේ ස්කෙච් එකක් ගහලා කරනවා නම් ඊටාම හොඳයි. තමන් හදන ලෝකය වටපිටාව සිටීමක් ඇඳලා ඕනනම් මේවයි විද්‍යාත්මක මේ සිද්ධාන්ත මේගොල්ලන්ගේ සමහරවිට අපි දැන් නිර්මාණයකදී සැබෑ අර අපි කියන සිවුඩු සයන්ස් ලෙවල් එකට ගියත් කමන්නේ නිර්මාණයක් නා. ඒකෙදිත් සිවුඩු සයන්ස් එකේ යම් කිසි තියෙන්න බෑ තමන්ගේ පදනමක්. ඒ සියල්ල දාගෙන මේ පරිසරය හදාගත්තට පස්සේ මේ චරිත ආදේශ කිරීම තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ මේ අනුමත කරන්නේ. මොකෝ නිර්මාණය ලස්සන වෙන්නේ එතනින්. නිර්මාණය මේ හැඩතල මේ චරිතවල යොමු වෙන්නේ මේ පරිසරයත් එක්ක ගැටෙන එකෙන්. එහෙම තමයි අපි පෙන්වන්නත් ඕන. නැතුව නිර්මාණයක් කරද්දී අපි කියනවා මේ ඉන්ෆෝ ඩම්පින් කියලා තොරතුරු. දැන් මේගොල්ලන්ගේ ඉර පෑවුවේ බස්නාහිර පැත්තෙන් ගුරුත්වයේ තිබ්බේ මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට කියලා කියනවට වඩා කෙලින්ම යම්කිසි සිද්ධියකදී හිතන්නකො පොළොවෙන් ගිය කෙනෙක් බය වෙලා ඉර අනිත් පැත්තෙන් එනවා දැක්කහම බය වෙනවා වගේ එකක් අපි කතාව තුල පෙන්වනවා නම් ඒක හරි රසවත්. නිකම්ම කියලා දානවට වඩා. එහෙම නැත්නම් මේ පැත්තෙන් අල්ලන්න නැතුව අහසේ ඉඳන් කෙනෙක් ඇවිදගෙන යනවා පේනවා ගුරුත්වය මේ පැත්තේ කියලා පේනවා. ඒ සිද්ධියකදී මම මේ දැන් මේ කටටාවට කිව්ව උදාහරණයක්. ඉතින් ඒ වගේ කියන්නේ අපි නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න ඕන යම් සංකල්පයක්. නැතුව කතාවේ මුලදී අපි හැමදේම අර ඉන්ෆෝ ඩම්පින් විදියට අපි කියන්නේ මේ සිංහලෙන් කියන හැලක් වගේ හෙලියනවට වඩා එතකොට ඒක විද්‍යාත්මක නිබන්ධනයක් තීසිස් එකක් වගේ න නීරස වෙනවා. ඒකට කතාවේ ඒ චරිත පරිසරයත් එක්ක ඉන්ටරැක්ට් කරන ආකාරය තුළින් ඒගොල්ලන්ට ඇති වෙන ප්‍රශ්න මේ කියන පරිසරයේ හින්දා ඇති වෙන ප්‍රශ්න. අපි කියමුකෝ දැන් මේ දේවවාදී කට්ටිය නැති කරලා අදේවවාදී ආගමක් ඇති කරන්න හදන තැනකදී ඒ දේවාල තුල ඉන්නේ සමහරවිට පූර්ව මිනිස්සුන්ගේ නෂ්ටාවශේෂ වෙන්න පුළුවන්. මේ මගේම කතාව මම දැන්නේ. ඔව්. ඉතින් ඒ ආකාරයෙන් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අපි එහෙම පෙන්වුවම තමයි මේක රසවත්කම. මෙහෙම කියලා පස්සේ අපි මේ කතාවේ අගදී අනාවරණය කරන එක වෙනයි. එතකොට මේ සංකල්ප තුල කතාව මේ පසුබිම ගොඩනගා ගත්තට පස්සේ ලොකු නිදහසක් හම්බ වෙනවා අපිට අර කියපු කතාව මෙහෙවන්න චරිත මෙහෙවන්න සිද්ධි මෙහෙවන්න. මොකෝ මේ අපේ ඔළුවේ දැන් අර සීමාවල් ටික ඔක්කොම දාගෙන ඉවරයිනේ. හැබැයි කතාව ලියාගෙන ඔය යන ගමන් මේ දේවල් කරන්න ගියා නම් අමාරු වෙනවා. මම හිතන්නේ මේ ඒක බොහොම හොඳ වටිනා උපදේශ ගණනාවක් කියනවා. මේ අන්තිමට කියුණ එක කියන්නේ
ඒක කරගෙන යන්න කතාව ගොඩනැගිද්දි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කල්තබා නිර්මාණය කරගෙන සිටිය යුතුයි සහ බලහත්කාරයෙන් ඒවා ඇතුල් කරන්න උත්සාහ කරන්නේ නැතුව චරිත හරහාම ඒ සිද්ධි හරහාම පරිසරික ඒ පසුබිමත් මතුවෙන විදිහට ගත්තා නම් වඩා සාර්ථක නිර්මාණයක් කරන්න පුළුවන් ඒ කියන එක මතුවුණා සහ තවත් කරුණු ගන්නවා කියවුණා. හොඳයි. ඊළඟට මම සුසිල් මහත්මයාගෙන් අහන්න කැමතියි කතාවක සැලස්ම අපි ප්ලොට් එක කියලා කියනවා කතා වින්‍යාසය කියලා කියනවා මේක නිකන් මට හිතෙන එක සිතියමක් වගේ කාවරි එකගෙන යන සිතියමක් වගේ තාමත් නිර්මාණයක තියෙන වැදගත්ම කොටසක් කොහොමද මේ කතාව ඉදිරියට ඉදිරිපත් කරගෙන යන්නේ කියලා මේක කතාවේ මේ සැලස්ම ගොඩනැගීමේදී අලුත් ලේඛකයෝ කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ මොනවා ගැනද අවධානය යොමු කළ යුත්තේ? ඔව් කතාවක ප්ලොට් එක හදන්න පුළුවන් ආකාර ගොඩාක් තියෙනවා. ප්ලොට් එකකට දාගන්න පුළුවන් තාක්ෂණික ක්‍රමයක ගොඩාක් තියෙනවා. සරලව අපි ගන්නවා නම් පොදු එක දෙයක් තියෙනවා. කතාවක් ඉදිරිපත් කරද්දී ඕනම කතාවකදී මුලක් මැදක් අගක් තියෙනවා. එතකොට ඕනම කතාවක් අපිට ඒ පිළිවෙලට කියන්න පුළුවන් නම් හොඳයි. සමහර කතා තියෙනවා මැදින් පටන් අරන් පස්සේ මුල කියලා ඊළඟට අග කියන කතා. ඒක තමයි තෝරා ගන්න ආකෘතිය යන වෙනස නෑ. ඒ වුණාට ඒ මුලක් මැදක් අගක් තියෙනවනේ. එතකොට මේ සරලම විදිය කියන එහෙම නැතුව අපි කියනවා මේ ප්‍රධාන යම්කිසි චරිතයක් යන ගමන. එහෙම නැත්නම් යම්කිසි සිද්ධියක් ඔස්සේ යන ගමන. ওই දෙකන අපි කතාවක් කියන්නේ. ඒතර මේකෙදි මේ සිද්ධිය හෝ මේ පුද්ගලයා හෝ මේ චරිත සිටින පරිසරය හඳුනා ගැනීම තමයි කතාවේ මුල් කොටසේ. පොදුවේ ඕනම සෙටිං එක හදාගන්න එක එක්ස්පොසිෂන් කියනවා අපි ඉංග්‍රීසියෙන්. බටපිටාව මේ හදාගන්නවා චරිතයේ පසුබිම මේ පුද්ගලයන්ගේ පුද්ගලභාවය අර කියපු පරිසරය හඳුනා ගන්න අතරේ අපි මූලික ගැටලුව කුමක්ද කියන එක මේ කතාවේ අපි මුලින්ම හඳුන්වලා දෙනවා. ඒතකොට මේ වටපිටාවත් එක්ක ගැටලුවක් හඳුන්වලා දෙනවා. මම මේ කියන්නේ ආධුනික ලේඛකයන්ට සරල සැලැස්මක් තමන්ට යොදා ගන්න. එතකොට පාඨකයාට තේරෙනවා මෙන්න මේ පරිසරය තමයි මෙන්න මේ පුද්ගලයා තමයි මෙන්න මේ ප්‍රශ්නෙට තමයි මොන දෙන්නේ. සරලවම මුල. ඊට පස්සේ කතාව ටිකක් දුරදී අපි වෙන කන්ෆ්ලික්ට් එකක් මේ ගැටුම අර්බුදයක් හද ගන්නවා. එතන මේ කන්ෆ්ලික්ට් එක කොහොමද මේක ප්‍රධාන චරිත වලට බලපාන්නේ? ඒ අදාළ පරිසරය තුර ඒක කොහොමද ඒක රසවත් වෙන්නේ? ඒක කොහොමද තීරණාත්මක වෙන්නේ? කොහොමද ඒක අභියෝගාත්මක වෙන්නේ කියලා. එතකොට මේ කන්ෆ්ලික්ට් එක තුල ඕන් එක රෙසලූෂන් එකකට යන හැටි නිරවුල් කරගන්න යන හැටි තමයි කතාවේ තියෙන්නේ. ඒතර මේකෙදි අපි දැන් පියවර 3ක් කිව්වාගේ ඒකේ පියවර 4ක් විදිහට ගන්න පුළුවන්. ඇතැම් කතාවල ඕන් අර තුන්වෙනි පියවරේදී පෙන්න ප්‍රධාන චරිත පරාජය වෙනවා. මේක හරිය රසවත් මේ පාඨකයන් මේ නිතර පුන පුනා කතා කියන අය මේ අපි ලේඛකයෝ සිනමාකරුවෝ නවකතාකාරයෝ නිතර පාවිච්චි කරන එක. තුන්වෙනි අදියරේදී අපි සාමාන්‍යයෙන් මේගොල්ලෝ වටනවා. මේ ප්‍රධාන චරිතය කරන කට්ටිය වටනවා. ඒගොල්ලෝ මේක ගොඩෙන්නම් බැරි තත්යකට පේනවා සමහරු. හොඳ දක්ෂ කතාකාරයෝ ගොඩ දුරට කරන එක. එහෙම නැත්නම් අර පස්සේ විසඳන කැලේට කෙලින්ම යනවා. අර වට්ටල ඉහළට ගේනකොට හරි ලොකු අගයක් එනවා. ඒ කියන්නේ අපි ඒකට තමයි චරිත විකාශනය කියලා කියන්නේ. යම්කිසි අභියෝගයකට මුහුණ දීලා කෙනෙක් එනවනම් ඒක අපි කියන එක වීරචාරිකාවක් කියලා. වීරයෙක්ගේ ගමනක් කියලා වැටිලා නැකින්නවා නම්. ඉතින් ඒක මේ තමයි තුන්වෙනි කොටස හතරවෙනි කොටස. ඊට පස්සේ ප්‍රශ්න විසඳන ආකාරය තමයි හතරවෙනි පියවරේ. ඕක තමයි කතාවක මූලික සැලැස්ම. ඒ පරිසරය සහ චරිත හඳුනා ගැනීම, ගැටලුව හඳුනා ගැනීම, ගැටලුවට මුහුණ දීම, ගැටලුවට මුහුණ දෙද්දී ඒක විසඳීමට යන ආකාරය සහ ඇතැම් අය තෝරා ගන්නවා විසඳන්න ගිහිල්ලා නොහැකි වෙලා පරාජිත වෙලා නැවතත් ඒක විසඳන ආකාරය. ඒතර ඒක අභියෝගාත්මකයි. ඒක ටිකක් රසවත්. මම කියන්නේ මේ හැමෝටම මේ දේවල් යොදා ගන්න කියලා. මේක තමයි සාමාන්‍යයෙන් කතාවක අපි කියන ප්ලොට් එකේ ඕනම නවකතාවක් වේවා චිත්‍රපටයක් වේවා කෙටි කතාවක් වේවා මූලික සැලැස්ම. කෙටි කතා තියෙන හැබැයි මේ වෙනස් වෙන මේ වගේ ආකෘතියෙන් මිදෙන ඒ වුණාට ගොඩක් දුරට නවකතා සහ චිත්‍රපට මෙන්න මේ ආකෘතියට අපිට පොදුවේ ලඝු කරලා දක්වන්න පුළුවන්. හොඳයි අපිට ඉතාමත් හොඳ සවිස්තරාත්මක තොරතුරු ප්‍රමාණයක් ලැබුණා කතාවක මූලිකාංග පිළිබඳ චරිතයක් ගොඩනගා ගන්න කොහොමද මූලික සංකල්පයක් ගොඩනගා ගන්න කොහොමද අපේ කතා වින්‍යාසය පෙළගස්ව ගන්න කොහොමද ඒ වගේම ගැටුමක්
සහ ඒකේ අවසානයේ විසඳුම දක්වා කතාව ගොඩනගා ගන්න යන්නේ කොහොමද කියන එක ගැන අපිට සුසිතරුවන් මහතාගෙන් වැදගත් තොරතුරු ටිකක් අපිට ලබා ගන්න පුළුවන් වුණා කාල අවකාශයේ තියෙන තරමට. නමුත් මම හිතනවා දැන් අපි එළඹෙන්නේ මේ සාකච්ඡාවේ වැදගත්ම කොටසට කියලා. මම දැන් අපි ඊළඟට යොමු කරන්න හදන ප්‍රශ්නය මේ සාහිත්‍යකරුවෝ ලෝකේ ප්‍රකට සාහිත්‍යකරුවෝ තමන්ගේ නිර්මාණය කරන යෙදෙද්දී විවිධ උපක්‍රම භාවිතා කරනවා. මේවට කියනවා මේවා පොඩි ටෙක්නික්ස් භාවිතා කරනවා. මේවා ඉතාමත් ප්‍රයෝජනවත් කතාවක් රසවත්ව ඉදිරිපත් කරන්න. උදාහරණයක් විදිහට අපිට සාමාන්‍ය අපි සමහරට මේක නොදැනුවත්ම කරනවා. කියන්නේ සාමාන්‍ය කතාවක් කෙලින්ම කියාගෙන යනවට වැඩිය අපි ඒකට හැඩරුව දාලා වෙනස් කරලා අපි ලේඛකයා කතාව පාඨකයාට ඉදිරිපත් කරද්දී ඒ අවශ්‍ය විදිහට හැඩගස්සලා ඉදිරිපත් කරනවා. අන්න ඒ හැඩගැස්වීම තුළ ලොකු රසයක් අමුතු රසයක් පාඨකයාට ජනනය කළ දෙන්න පුළුවන්, ඉස්මතු කළ දෙන්න පුළුවන්. මේ තාක්ෂණික උපක්‍රම සමහරට ඔබ නොදැනුවත්වම ඔබ ලේඛකයෙක් නම් සමහරට භාවිතා කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම පාඨකයෙක් නම් ඔබ කියවන නිර්මාණවල මේවා ඔබට ඕන තරම් හසු වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. නමුත් ඒක උපක්‍රමයක් කියලා නොදැන අපි ඒක කියවගෙන යනවා රසවත් කතාවක් විදිහට. නමුත් ආධුනික ලේඛකයෙක්ට සහ ප්‍රවීණ ලේඛකයෙක්ට වුණත් මේවා තාමත් පාවිච්චි කරන්නේ නැත්නම් මේ වගේ තාක්ෂණික උපක්‍රම ඒවා භාවිතා කරලා වඩා රසවත් වඩා ප්‍රබල කතාවක් පාඨකයාට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපිට ලේඛකයෙක් විදිහට කතාව ගොඩනගාගෙන යද්දී විශේෂයෙන් මම හිතන්නේ මේක නවකතාවලදී අත්විඳින්න වෙන දෙයක්. නවකතාව ගොඩනගාගෙන යද්දී මේ නිර්මාණය ඉදිරියට මේක දෙන්නේ කොහොමද කියන එක ගැන යම් අර්බුදකාරී අවස්ථාවක් ඇති වුණොත් මේ වගේ තාක්ෂණික උපක්‍රම භාවිතා කරලා ඒ කතාවේ පෙළගැස්ම හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපි මේ සාකච්ඡාවේ තියෙන වැදගත්ම කොටස මේක. මම සුසිතරුවන් මහත්මයාගෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔහු මේ පිළිබඳ හොඳ හැදෑරීමක් කළා. ඔහුගේ නිර්මාණවල ස්වභාවිකම පවා මේ ගති ලක්ෂණ දකින්න ලැබෙනවා. ඒට අමතරව ඔහු මේ පිළිබඳ විශ්ලේෂණයක් හැදෑරීමක් කරපු කෙනෙක්. ඉතින් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන්ට වගේම වෙනත් ඕනෑම ශානරයක ලේඛකයන්ට මේ තොරතුරු මේ දැනුම තමන්ගේ නිර්මාණය ප්‍රබල එකක් බවට පත් කරගන්න බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් වෛද්‍ය සුසිතරුවන් මහතා අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ තාක්ෂණික ක්‍රමවේද ලේඛකයන් භාවිතා කරන විදේශ රටවල ලේඛකයෝ බහුලව භාවිතා කරනවා. නමුත් අපේ රටේ තාම මේවා ගැන වැඩි කතා බහක්වත් අපි දකින්නේ නැහැ. අපිට සාහිත්‍ය උගන්වන තැන්වලවත් මේ වගේ දේවල් ගැන එළියට එන්නේ නැහැ. මේ කොහොමද නිර්මාණය කරගන්නදී මේ වගේ දේවල් පාවිච්චි කරන්න කියන එක. ඒ නිසා මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා මේවා ගැන අපිට කෙටි හැඳින්වීමක් කාල වේලාව පමණින් කරගෙන යන්න කියලා. එතකොට වැඩි දුර හදාරන කෙනෙක්ට ඒ ඔස්සේ තවදුරටත් ගැඹුරට මේවා හදාරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔව්. ඉතින් බොහොම ස්තුතියි දමිත් ආයෙත් ඇත්තට මේක තමයි මේ අපේ කතාවේ වැදගත්ම කොටස. දමිත් මට ආරාධනා කරෙත් විශේෂයෙන්ම මෙන්න මේ කරුණු පැහැදිලි කරලා දෙන්න කියලා. ආධුනික ලේඛකයන් මොකද අර කිව්වා වගේ අපේ සාහිත්‍යයේ ඉතින් මේ දේවල් උගන්වන්නේ නැහැ. අවාසනාවකට මේ දේවල් තමයි අපේ අනාගත නිර්මාණකරුවන්ට උගන්වන්න ඕන තාක්ෂණික ක්‍රමවේද. ඉතින් මේ දේවල් 아무තේ උගන්වන්න ඕනෙත් නෑ හොඳ කියවීමක් තියෙන කෙනෙක්ට. નિરાයාසයෙන්ම අර කිව්වා වගේ Taman තුලින් එන මොකෝ දන්නේ නැතු මේ කියන නම් වලින් දන්නේ නැහැ. ඇඟේ තියෙනවා. මේ නිර්මාණශීලී හැකියාව කියන්නේ ඒකනේ. ඒක හැබැයි ඉතින් හොඳට පොත් කියවපු කෙනෙක් වෙන්න ඕන. එතකොට සෑහෙන පරිචයක් තියෙන කෙනෙක්ට નિરાයාසයෙන් මේ දේවල් එනවා. එතකොට ඊට අමතරව අපේ ආධුනික ලේඛකයන්ට අත්ලක් වශයෙන් තමයි අපි මේ දේවල් මේ තාක්ෂණිකවම කියලා දෙන්නේ. එතකොට අර කිව්වාගේ වැඩි දුර හැදෑරීමක් කරන්න පුළුවන්. තමන්ගේ කියවීමත් වැඩි දියුණු කරගන්න අතරේ මේ තාක්ෂණික ක්‍රමවේද ගැන අපි එකින් එක කතා කරමු. මේ කතා කරන්නේ මේ මේ කතාවේ ප්ලොට් එකේ ටෙක්නික්ස් කොහොමද ප්ලොට් එක ඉදිරිපත් කරන විවිධ තාක්ෂණික ක්‍රමවේද. එකින් එකට මම උදාහරණ සහිතව කතා කරොත් මූලිකවම පළවෙනිම දේ විදිහට අපි කතා කරමු බෑක් ස්ටෝරියක් තියෙන එක. හරි සරලවම කතා කරොත් බෑක් ස්ටෝරිය කියන එක හොඳටම උදාගත්ත කතා කීපයක් මම ඉස්සෙල්ලා උදාහරණයක් විදිහට කිව්වොත් ඔයගලන්ට තේරෙයි. දැන් ওই ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ කතා
අවුරුදු 10 ගානකට කලින් මෙන්න මෙහෙම යුද්ධයක් තිබ්බා මෙන්න මෙහෙම මායාකාරයෙක් හිටියා මෙන්න මෙහෙම මුද්දක් හැදුවා මෙන්න මෙහෙම තව මුදු නමයක් හැදුවා තව කට්ටියකට මෙන්න මෙහෙම දුන්නා එහෙම කියලා එහෙම යුද්ධයක් තිබ්බා ඔක්කොම කියලා අර බෑක් ස්ටෝරිය ගියාල්ලා ගිහිල්ලා තමයි හරි කතා ප්‍රොපයික පටන් ගනිද්දී මේ මායාවේ මිඩල් අර්ත් එක ගැන ලොකු දෙයක් මවනවා හිතේ. ඒතකොට මේ පසුබිම තුල තමයි අපි මේ මුද්දක් හොයාගෙන යන කතාව යන්නේ. නේ? ඒක මම මේ උදාහරණයක් කිව්වා. අතකට ඔයගොල්ලන්ට තේරෙනවා මොකද්ද මේ බෑක් ස්ටෝරිය කියන්නේ. එතකොට අපේ කතාව අපි ලොකු සෙටින් එකක් හදා ගන්නවා බෑක් ස්ටෝරිය තුල. පසුබිම් කතාව තුල. මෙන්න මේ පසුබිම් කතාව අපි කොච්චර ගැඹුරින් හදනවද? කොච්චර නිර්මාණශීලීව හදනවද කියන එක සහ කොච්චර අපේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කතාවට ඉවහල් වෙනවද? කියන දේ ගැන අවබෝධයක් ඇතුව ඕන බෑක් ස්ටෝරියක් හදන්න. නැතුව අර බෑක් ස්ටෝරියක් හදනවා මේකට කියලා හිතාගෙන එහෙම හදන්න බෑ. ඒ හදන්න පුළුවන් ඉතින් අතන කතාව නීරස වෙනවා. කියන්නේ බෑක් ස්ටෝරියෙන් ලොකු සහායක් දෙන්න ඕන. ඒ කියන්නේ මේ ප්ලොට් ඩ්‍රිවන් කතාවක් නම් මේ කතාව තුළින් එනවා නම් මේ බෑක් ස්ටෝරියෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මේ චරිතවලට ඔවුන් කරන කියන දේ රෂනලයිස් කරන්න. හේතු සාගත යුක්ති සාගත දේවල් කියලා පෙන්වන්න බෑක් ස්ටෝරියෙන් ලොකු සහායක් එනවා. ඒකෙන්ද මේ කතාවක ප්‍රධාන මූලික අංගයක් විදිහට බෑක් ස්ටෝරි එකක් හොඳ ශක්තිමත් බෑක් ස්ටෝරි එකක් ලියා ගන්න පුළුවන් නම් ඒක ඒ කතාවට අදාළ තේමාවට හරියනවා නම් හොඳ ශක්තියක් වෙනවා. ඊළඟට මම කතා කරන්න කැමති අපි මේ කාල වේලාව අඩු හින්දා කෙටියෙන් මේ දේවල් හඳුන්වගෙන යමු. මේවා එතකොට අපේ ආධුනික ලේඛකයන් හදාරයි මේ මාතෘකා ටික කියන කෙටියෙන් කියගෙන ගියාම චෙකෝව්ස් ගන් කියන එක බොහෝ දුරට මේ කතාව වෙන්නේ චෙකෝව් කියන්නේ ඉතාමත් ප්‍රවීණ ප්‍රකට දක්ෂ කෙටි කතාකාරයෙක්. එතකොට මේක අපි මේ කෙටි කතා ලියන අයට වගේ මේක නවකතා වලටත් ඉතාම වැදගත්. හැබැයි නවකතාවට වඩා කෙටි කතා කෙටි විද්‍යාර්බන්ධ වගේ දේවල් වලදී හරි වැදගත් වෙන චෙකෝව්ස් ගන් කියන්නේ චෙකෝව් කියන මෙන්න මෙහෙම කතාවක්. යම්කිසි කතාවක මුලදී බිත්තියක තුවක්කුවක් කෙලලා තියෙනවා කියලා කියනවා. ගෙට එනකොට මේ මිනිස්සු බලද්දි මෙහෙම තුවක්කුවක් තිබ්බ කියලා දැක්කා. ඒතර මේ කතාව ඉවරන කලින් මේ තුවක්කුව පත්තු වෙන්න ඕන. එහෙම නැත්නම් අර තුවක්කුව ගැන වැල්වට අරන් ලියන්න යන්න එපා. මේක 16 වෙනි සියවසේ මෙයාගේ මුත්තට අයිති එකක්. මේක බෝර 12 එකක්. මෙහෙම මුනිසන් දාලා කොටනයක් කියලා. මේ හැල්ල කතාවට අදාළ නැති වෙනවා. එච්චර ඒක විස්තර කරනවා නම් කතාව ඉවරෙන්න කලින් මේක පත්තු වෙන්න ඕන. ගෝනෙට හරි වෙඩි තියන්න ඕන. එහෙම නැත්නම් ගෙට පයින් හොරෙට හරි. මේ උදාහරණයක්. එතකොට චෙකෝව් ගන් තීරී කියන්නේ කතාවට අනවශ්‍ය දේවල් යොදන්න එපා. අපි යම් දෙයක් යොදනවා නම් මුලදී ඒක පස්සට අපි ඒක හරි අර අපි කියන සටල් විදියට ආවේ සියුම් විදියට දාන්න පුළුවන් කතාවේ. ගැඹුරින් කතා කරන්න පුළුවන්. ඒක ලේඛිකාවන්ගේ දැන් අපේ ප්‍රවීණ ලේඛිකාවක් කියනවා ගොඩ දෙනෙක් දන්නවා. සෑහෙන විස්තරාත්මකව දේවල් කියනවා කතාවේ. සමහරවිට පස්සට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඊටාම බැරෑරුම් විදියට. සමහරු කෙටියෙන් කියලා තියෙන අපි පස්සේ කතාවේ සිද්ධි වෙද්දී දන්න අඩි මේක අර මුල් පරිච්ඡේදයේ කියපු දේ නෙමේ උනේ. ඒ චෙකෝව් ගන් තීරිය පාවිච්චි කරන ආකාරය. සමහරු බොහොම තේජාන්විතව මේ දේවල් පාවිච්චි කරනවා. පස්සට ඕන වෙන දේවල්. ඉතින් මේ චෙකෝව් ගන් තීරියේ තියෙන වැදගත්කම තමයි අපේ කතාවල් හරිම අරමුණක් ඇතුව දේවල් ලියන ලේඛකයන්ට තමයි මේ දේවල් කියන්නේ. අරමුණක් නැතුව දේවල් ගැන විස්තර කර ලියනවට වඩා චෙකෝව් ගන් තීරිය අපේ කතාවට අවශ්‍ය දේවල් මුලදී සඳහන් කරන්න කියන එක තමයි මේ කියන්නේ. සඳහන් කරා නම් ඒ පස්සට ප්‍රයෝජනෙට ගන්න කියන එක. එතකොට මේ ප්ලොට් එකේ එක ටෙක්නික් එකක්. ඊළඟ බොහෝ සුලභව මම ඉතාම ආස කරන ත්‍රිලර් රයිටර් කෙනෙක් විදිහට මොකද මගේ ඉන්ටෙලිජන්ට් ත්‍රිලර්ස් තමයි මම ඔක්කොම ලියන්නේ හොරර් වේවා සයිකොලොජිකල් ත්‍රිලර් වේවා සයන්ස් ෆික්ෂන් වේවා හිස්ටොරිකල් ත්‍රිලර්ස් වේවා ඔක්කොම මේ ත්‍රිලර්ස් ලියද්දී අපිට ඕන වෙන දේ තමයි ක්ලිෆ් හැංගර් කියන්නේ. ක්ලිෆ් හැංගර් කියන්නේ කුතුහලය දනවන ආකාරයෙන් අවසන් කිරීම. පරිච්ඡේදයක් අවසන් වෙද්දී හැමතිස්සෙම මම උත්සාහ කරන දෙයක් ඒ වගේම ත්‍රිලර් රයිටර්ස්ලා සෑහෙන බටහිර ලේඛකයෝ වගේම ලංකාවේ සාර්ථක කීප දෙනෙක් ඉන්නවා. කුතුහලය දනවන ආකාරයෙන් යම්කිසි චරිතයකට ප්‍රධාන චරිතය හෝ වේවා සසු චරිතයකට හෝ වේවා වෙන සිද්ධිය කුතුහලය දනවන ආකාරයෙන් අපි අවසන් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ සිද්ධි සමහරලාට අපි නොකී ඉන්නවා. ඊළඟට මොකද වෙන්නේ කියන එක නොකී ඒ පරිච්ඡේදය අවසන් කරනවා. එතකොට අනිවාර්යයෙන්ම අපි මේක පේජ් ටර්න් එකක් වෙනවා. මේ පොත කියවන්න පෙළඹෙන පාඨකයට. එතකොට ඊළඟට මොකද වුනේ කියලා බලන්න සමහරවිට දැන් ටෙලි නාට්‍යයක අන්තිම දසුන එදා දවසේ ක්ලිෆ් හැංගර් එකකින් ඉවර කරොත් ඊළඟ දවසට නාට්‍ය බලන්න පහුදාටත් ඉඳ ගන්න වෙලාවට
පොතක උනත් පරිච්ඡේදයක් ඉවර කරොත් එහෙමයි. අපි ටෙලිසීරිස් එක සමහරවිට සීසන් එක ඉවර වෙද්දී ඊළඟ සීසන් එකට අපි ටීස් කරලා ඉවර කරනවා. මේ වගේ එතකොට ඔය මේ උදාහරණ මම කිව්වේ. මේ ක්ලිෆ් හැංගර් කියන එකේ උදාගන්නේ බොහෝ දුරට අර කුතුහලය. සම්භාව්‍ය නවකතාවල් වල බොහෝ දුරට මේ ලක්ෂණේ නෑ. මොකෝ සම්භාව්‍ය නවකතාවක් කියන්නේ කුතුහලය මත පදනම් වෙච්ච නවකතාවක් නෙමෙයි. මම මේ කියන්නේ ත්‍රිලර් රයිටර්ස්ලට විශේෂයෙන් වැදගත් වෙන ප්ලොට් ටෙක්නික් එකක්. එතකොට තව සාහිත්‍යමය අංගයක් අතර ෆ්ලෑෂ්බැක්ස්. ෆ්ලෑෂ්බැක් කියන්නේ අතීතයේ වෙච්ච දෙයක් මතක් වෙනවා වගේ කියන දෙයක්. එතකොට ෆ්ලෑෂ්බැක් ගැන ඊටාම ලස්සනට කියවෙන අතීතයේ වෙච්ච දේවල් මතක් කර කර කියන කතාවක් තමයි අපි මේ හැමෝම ආදරය කරන ෂර්ලොක් හෝම්ස් කතාවල හැමතිස්සෙම මොකක් හරි සිද්ධියක් වෙනවා. මිනිමරුමක් හරි හොරකමක් හරි ඒක ගැන කතා කරගෙනට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙතන ෂර්ලොක් සහ වොට්සන් ඉස්සරහා මේක මෙන්න මෙහෙමයි වුනේ කියලා කියනවා. මේක මෙන්න මෙහෙමයි වුනේ කියලා යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා. මේගොල්ලෝ ඒගොල්ලන්ගේ අර මං හිතන්නේ මේ ෆ්ලෑෂ්බැක් ටෙක්නික් එකේ එක ආකාරයක්. ඒ සිද්ධිය එතකොට අපි අර කුතුහලයෙන් අහන් ඉන්නවා. මේක දැන් අර අපි පොඩි බෑක් ස්ටෝරියක් හදා ගන්නවා. ෆ්ලෑෂ්බැක් එක තුල කතාව දිගාරිනවා. එතකොට පාඨකයව අපි ග්‍රහණය කරගත්ත කුතුහලය තුල කතාව ඉදිරිපත් කරන්නේ මෙන්න මේක මෙහෙමයි වුනේ. එතකොට මේ දේ උනේ කොහොමද කියන කුතුහලයෙන් යුතුව තමයි මේ ෆ්ලෑෂ්බැක් එක පාඨකයා රස විඳින්නේ. ඒකයි ෆ්ලෑෂ්බැක් එකේ තියෙන වටිනාකම. එතකොට අපි දැනගන්නවා අපේ කතාව ඉදිරිපත් කරන ආකාරයට ඒක මැච් වෙනවද කියලා. ඕකෙම අනිත් දේ තමයි ෆ්ලෑෂ් ෆෝවර්ඩ්. එතකොට කුතුහලේ නැති වෙන දේ ඉස්සරහට වෙන්න තියෙන දේ අපි පෙන්නනවා. ෆ්ලෑෂ් ෆෝවර්ඩ් කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේ පෙන්නවම මේක මෙන්න මෙහෙමයි උනේ කියලා ඊට පස්සේ කතාව දිගාරින්න පුළුවන්. ෆ්ලෑෂ් ෆෝවර්ඩ් එකෙන් කියන්නේ අපි දෙන හෝප් එකක්. කැරක්ටර්ලයක් පෙන්නනවා කියන්නේ ASCIIට. ඒ වගේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඉස්සරහට කියලා අපි මුලින්ම කියනවා. ෆ්ලෑෂ් ෆෝවර්ඩ් එකේදී. එතකොට මේක මෙන්න මෙහෙමයි උනේ කියන එක තමයි අපි කතාව ඉතුරු ටිකේ පෙන්නන්නේ. දැන් මේ ෆ්ලෑෂ්බැක් සහ ෆ්ලෑෂ් ෆෝවර්ඩ් කියන දේ ඊටාම ලස්සනට වදාගත්ත නිර්මාණ වලින් ලෝකේ දැන්ට මම දැක්ක හොඳම දේ තමයි ඔය ලොස්ට් කියන ටෙලිසීරීස් එක. ඒක සෑහෙන ෆ්ලෑෂ්බැක් සහ ෆ්ලෑෂ් ෆෝවර්ඩ්ස් වලින් පිරිච්ච ටෙලි නාට්‍යයක්. එතකොට ෆ්ලෑෂ්බැක් සහ ෆ්ලෑෂ් ෆෝවර්ඩ් ඉගෙන ගන්නවා නම් ඊටාම හොඳ නිර්මාණයක් ඒක. ඊළඟට මම කැමති කියන ෆ්‍රේමිං ස්ටෝරි කියන කතා වින්‍යාසය ගැන. මේක අපි සෑහෙන රස විඳපු දෙයක්. ෆ්‍රේමිං ස්ටෝරි එකක් කියන්නේ ෆ්‍රේමිං ස්ටෝරි එකක් ඇතුලේ අපි නිතර දැකපු දෙයක් තමයි ස්ටෝරි එකක් ඇතුලේ තව ස්ටෝරි එකක් තියෙනවා. ෆ්‍රේමිං ස්ටෝරි කියන්නේ කතාවක් පස්සේ තව කතාවක් කියවෙනවා. මේක අපේ ලංකාවේ සිංහල බෞද්ධයන්ට හරිම හුරු පුරුදු දෙයක් ජාතක කතා. මෙන්න මේ මොකක් හරි සිද්ධියක් වෙනවා බුදුහාමුදුරන්ගේ කාලේ. කවුරු හරි කෙනෙක් මොකක් හරි සිද්ධියක් කරගෙන එනකොට බුදුහාමුදුරුවෝ අහනවා මෙන්න මේක මොකද්ද? ආපෝ මේ මිනිස්සයා ආවල් ආත්මෙත් මෙන්න මෙහෙමයි. මේකෙදි විතර නෙමෙයි කියලා මේ ෆ්‍රේමිං ස්ටෝරි එක භාවිතා කරන ඒ වගේම සිද්ධියක් මීට කලිනුත් වුණා කියලා කියන්නේ. ජාතක කතා ඔක්කොම වගේ එහෙමනේ. මේ හොඳම උදාහරණ මම කිව්වේ මේ ෆ්‍රේමිං ස්ටෝරි එකට. ඒ වගේ දැන් මම යොදාගත්ත ෆ්‍රේමිං ස්ටෝරි කියන එක මේ මගේ මාරායනේ නව කතාවට කමන්නේ නැහැ මගේ පොතේ උදාහරණයක්. එතකොට ඒකේ මිනිමරුවෙක් ගණිකාවක් සමග රැයක් ගත කරන ගමන් ඒ ඉන්න සිද්ධිදාමේ හමුවේ එයාර ෆ්ලෑෂ්බැක්ස් වලින් කතා කියනවා. මේ ෆ්‍රේමිං ස්ටෝරි එක ඇතුලේ මේ ෆ්‍රේම් එකේ මම හිර කරලා තියෙන මේ දෙන්නවා මේ පසුබිම තුල තමයි මේ කතාව දැන් කට්ටිය බලන් ඉන්න දැන් මේගොල්ලෝ දෙන්න මොකද්ද කරගන්නේ කියලා කියවන කට්ටිය. ඒ ෆ්‍රේමිං ස්ටෝරි එකේ කුතුහලේ තියාගෙන මම ෆ්ලෑෂ්බැක්ස් වලින් අතීත කතා පුරවනවා. මම ওই තාක්ෂණික ක්‍රමවේදය යොදාගත් ආකාරය මම ප්‍රායෝගිකව බුදුහාමුදුරුවන්ගේ අත්දැකීම් විදිහට ওই ජාතක කතා කරුවා ඉදිරිපත් කරලා තියෙන්නේ බෝධිසත්වයන්ගේ අත්දැකීම් විදිහට ඔය ෆ්‍රේමිං ස්ටෝරි මේ ක්‍රමයේ ආකාරයට ස්ටෝරි විදින් ස්ටෝරි කතාවක් ඇතුලේ. තවත් හොඳ උදාහරණයක් තමයි ඔකට අර අරාබි නිසුල්ලාසේ කතා 1000 රැය. ඒකෙදිත් කියන අර රැජිනක් ගිහිල්ලා රජතුමා එක රැයක් ගත කරලා ඒ රැජිනව මරනවා. ඒ කුමාරිකාව මරනවා. ඒ කියන්නේ එතකොට පහවදා දවස ගත කරගන්න ඕනවට මේ කෙල්ල කතා කියනවා. එතකොට කුතුහලයේ දන්න විදිහට කතාව ඉවර කරන එක දවස් රැය ඊටු ටික අහන්න ඕන නම් හෙටත් ඉන්නවා. මේ කුමාරි මරන්න බෑ. එතකොට හොම ගත කරලා තමයි ඔය 1000 රැය යන්නේ. ඒත් අර එතකොට ෆ්‍රේමිං ස්ටෝරි එක තමයි මේ රජතුමායි රැජිනයි මෙයා පණ බේර ගන්න මේ කතා කියන එක. ওই විදිහටම තව හොඳ උදාහරණයක් මට මේ දැන් මතක් වුණා පංචතන්ත්‍රය. පංචතන්ත්‍රයට අර නරියා ගුණාට සිංහයට මේ ඒගොල්ලොන්ගේ ඒ සිද්ධි කියන ඒ ප්‍රධාන ෆ්‍රේමිං ස්ටෝරියක් යනවා. ඒ සත්තු කීප දෙනෙක්ගේ. ඒක ඇතුළේ තමයි ඔය රජවරුන්ගේ කතා, දේවතා කතා, අර අපේ ජාතක කතාවල වගේ ඒ දේවල් එන්නේ පංචතන්ත්‍රයේ අර කියන ෆ්‍රේමිං ස්ටෝරිය ඇතුළේ.
එතකොට මේ සිංහයවයි හරකවයි තරහ කරවන්නේ කොහොමද? පොලිටික්ස් කරද්දී කොහොමද මිත්‍ර භේදය ඇති කරන්නේ? ඊට පස්සේ දෙන්නා යාළු කරන්නේ කොහොමද? මේ පංචතන්ත්‍ර කියන්නේ පොලිටික්ස් අත්පොතන්නේ දේශපාලන අත්පොතක්. එතකොට මේ ඒක උදාහරණ ඇතුව සමහරලාට කියනවා වෙන කතා වලින් අතීතේ. එතකොට ඒකත් හොඳ මම හිතන්නේ මේ ෆ්‍රේමිං ස්ටෝරි ගැන කියවෙන උදාහරණ කිහිපයක්. ඊළඟට ෆ්‍රේමිං ඩිවයිස් එකක් කියන්නේ මොකද්ද කියලා. දැන් අපි මේ කතාවක් ඉදිරිපත් කරන් තව කතාවක් යොදා ගැනීම අර කතා කරේ. ෆ්‍රේමිං ඩිවයිස් එකක් කියන්නේ යම්කිසි අපි සිද්ධිදාමයක් හරි යම්කිසි දෙයක් යොදා ගන්නවා කතාව ඉස්සරහට ගෙනියන්න. ෆ්‍රේමිං ඩිවයිස් එකද මේ ෆ්‍රේම් එක අපි මේ කතාව ඉස්සරහට ගෙනියන්න සමහරවිට කියනකොට මැග්ගෆින් කියලා මේ බර වචනයක් තියෙන ඉංග්‍රීසියෙන් මේ කියන්නේ කතාව ඉස්සරහට ගෙනියන. දැන් උදාහරණ මේක මම කිව්වහම තේරෙයි අයියෝ මේ මේකද කියලා. අපි පහුගිය කාලේ රස විඳපු ගොඩාක් කතාවල තියෙන මේ මැග්ගෆින් මේ ෆ්‍රේමිං ඩිවයිස් එකෙන් ගෙනියන ඒවා. සුලභම ප්‍රබලම මිනිස්සු ගොඩක්ම දන්න දේවල් කිව්වොත් එහෙම දැන් ඔය ෆිල්ම් වල මාවල් කොමික්ස් වල දැක්ක මේ ඉන්ෆිනිටි ගාන්ට්ලට් එකේ අර ස්ටෝන්ස් මෙහෙම ස්ටෝන්ස් ටිකක් හොයාගෙන යනවා ටයිම් ස්ටෝන් සෝල් ස්ටෝන් ස්පේස් ස්ටෝන් ඒවා හොයාගෙන යන කතා ටික. ඊට පස්සේ ඒක කොහොම එකව කරලා. ඒතර මේ ස්ටෝන්ස් මේ මැග්ගෆින්ස් මේවා මැග්ගෆින්ස් කියන්නේ මේ කතාව ඉස්සරහට යන්නේ මේක පස්සේ මොකක් හරි ගලක් හරි. එතකොට දැන් ඔක අර ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ මුද්දා මේ මුද්ද අර ගිනි කන්දර දාන්න තමයි යන්නේ. දැන් අර මාවල් කොමික්ස් වල තියෙන්නේ අර ගල් ටික කොහොම විනාශ කරන්නේ කොහොමද මේ මිනිස්සයා ලෝක විනාශ කරන්න කලින්. අරගෙත් එහෙමයි. ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ මුද්ද ගිනි කන්දර දාන්නේ කොහොමද? මේ කතාව ගෙනියන්නේ මේ පොඩි දෙයක්. පොඩි ගැජට් එකක්. එතකොට මේ වගේ පොඩි සුළු දෙයක් අපි උපකාරී කරගන්නවා කතාව පාඨකයා ඒක පස්සේ තමයි දුවන්නේ. අර කැරක්ටර්ලයක් තමයි අත්‍තරම මැග්ගෆින් එක. මේ ෆ්‍රේමිං ඩිවයිස් එක තුල කතාව ඉස්සරහට ගෙනියන ඩ්‍රයිව් එකක් හදනවා. එතකොට මේ ෆ්‍රේමිං ඩිවයිස් එක තුල සමහරවිට එක සිද්ධියක් වෙන්නත් පුළුවන් මේක. දැන් ඔය ඔබ්ජෙක්ට් එකක් වෙන්නම ඕනේ නැහැ. සිද්ධියක් විදියට බැලුවොත් එහෙම ඒ සිද්ධිය ඔස්සේ හේතුඵලවාදීව දේවල් දිවෙන ආකාරයට ෆ්‍රේමිං ඩිවයිස් එක දාන්න පුළුවන්. හොඳම උදාහරණයක් විදිහට මම දැක්ක දෙයක් තමයි No Country for Old Men කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒකේ මුලදීම යම්කිසි සාමාන්‍ය මේ සල්ලි හුමාරුවක් මේ පාතාලේ කට්ටියක් එක මද්දරව වේලඳාමක් වගේ දෙයක් කරන්න ගිහිල්ලා ඒකේ යම්කිසි වැරදීමක් වෙලා කට්ටිය මෙඩි තියාගෙන මැරලා ඒ සල්ලි ටික හම්බෙන් වෙන කෙනෙක්ට හම්බ වෙනවා. ඉතින් ඒ මනුස්සයාට ඒ සල්ලි හම්බුනාට පස්සේ එයාගේ පස්සෙන් අර සල්ලි හොයාගෙන කුලී මිනිමරුවෙක් එනවා. ඊට පස්සේ මේ කුලී මිනිමරුවගෙන් බේරෙන්න මේ මනුස්සයා දුවන දිවිල්ල තමයි අපි දකින්නේ මුළු කතාව පුරාවටම. එතකොට අර මුලින් වෙච්ච සිද්ධිය නිසා හේතුඵලවාදීව අපිට තනිකර කතාවක් දිගහැරෙනවා. ඒ වගේ දේවල් ෆ්‍රේමිං ඩිවයිස් විදියට ගන්නත් පුළුවන්. ඒ සිද්ධිය හේතුඵලවාදීව ඒ සිද්ධියින්ද ඒ සිද්ධිය නුන නම් ඉස්සරහට කතාවක් නැහැ. ඉතින් අර වගේ තමයි අර මුද්ද නොතිබ්බනම් කතාවක් නැහැ. හැරි පොටර් වගේ කතාවලත් මේ ඒක ඇත්තටම ෆ්‍රේමිං ඩිවයිස් එක හැරි පොටර් මෙයාව මරන්න පුළුවන් වෝල්ඩමෝර්ට්ව මරන්න පුළුවන් කෙනෙක් ඇති වෙනවා. මෙයා කවද්ද මරන්නේ? ඉතින් මෙයාට එක එක බාධා එනවා. මෙයාව මරන්න හදනවා. එතකොට කවුරුත් හිතන්නේ නැති දෙයක්. එතකොට මේක පස්සේ තමයි අපි එල්ලිලා යන්නේ. එතකොට ප්ලොට් එකක් ඉස්සරහට ගෙනියන හොඳ ටෙක්නික් එකක්. ඒක තමන්ගේ තේමාවට ගැලපෙන්න යොදා ගන්න ඕන. අපි තවත් වෙනස්ම දෙයක් කතා කරොත් එහෙම අර අපි ඉන් මීඩියා ස්ට්‍රෙස් කියන එක මම ඊළඟට කතා කරන්න කැමතියි. මේක අර මුල මැද අග කියන තුන කතාව යන එකේ වෙනසක්. ඉන් මීඩියා ස්ට්‍රෙස් කියන්නේ මැදින් තමයි පටන් ගන්න කියන එක. ලතින් භාෂාවෙන් අමුෙන්ම ඒක තමයි කියන්නේ තේරුම. මැදින් පටන් ගන්නවා කියන එක මේ අමුතු දෙයක් නෙමෙයි. අපි නිතර කතාවල යොදා ගන්න දෙයක් මේ කුතුහලය ඇති කරවන්න ඇත්තටම යොදා ගන්න සහ පාඨකයව අල්ලගන්න. සමහරවිට අපි හිතමුකෝ කතාවක මුල අපිටම තේරෙනවා ලිව්වට පස්සේ පොඩ්ඩක් බෝරින් මැද ටික තිබ්බන හොඳයි කියලා. ඉතින් මේ කට්ට වැඩක් පාඨකයව අල්ලගන්න. මේකේ වුණාට නිර්මාණශීලීව කරන්න ඕන වැඩ මේ පාඨකයන් මොන මගේ වන් කරනවා නෙමෙයි. මේ නිර්මාණශීලීත්වය. මේක දක්ෂම විදිහට ලංකාවේ සාහිත්‍යය කරපු කෙනෙක් මම දැක්කේ සයිමන් නවගත්තේක මහත්මයාගේ සංසාරන්නේ දඩයක්කාරයා කෘතිය. කියවල බලන්න මැදින් පටන් ගන්න. ඊට පස්සේ තියෙන්නේ මම හිතන්නේ මුල ඊළඟට අග. ඒ වගේ එහෙම ඒක යොදාගත්ත කෘති තියෙනවා ඊටම සම්භාව්‍ය සාහිත්‍යයේ. මම මගේ මාරායනේ කෘතිය යොදාගත්තා. කුතුහලය දනවන ආකාරය යොදා ගන්න. මේ වගේ සාහිත්‍ය ක්‍රමවේද අපිට අපේ නිර්මාණයට ගැළපෙන ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. මම යම් ආකාරයකට මගේ ඉකරස් කෘතියත් යොදාගත්තා. මැදින් පටන් ගන්න එක. ඊළඟ තාක්ෂණික ක්‍රමවේදයේ විදිහට මම කියන්න කැමති නැරේටිව් හුක් කියන එක.
මේක ඇත්තටම තාක්ෂණික ක්‍රමවේදයක් කිව්වට මේක ලේඛකයෙක් සතු මූලික ගුණාංගයක් වශයෙන් මම දක්වන්නත් කැමතියි. ඕනම කතාවක ත්‍රාසජනක කතාවක් වේවා සම්භාව්‍ය කතාවක් වේවා මේ නෙගටිව් හුක් එකක් දාගන්න හැකියාවක් තියෙන එක තමයි ලේඛකයෙකුගේ දක්ෂතාව විදිහට මම දකින්නේ. කියන්නේ කතාව තුළ අපි මේ කොක්ක ගහ ගන්නවා කියන එක කියන්නේ. ඒ කියන්නේ ඉස්සරහට ගෙනියන්න කතාව කියවන්න පාඨකයාට පෙළඹෙන විදිහට කතාව ආරම්භ කරන්න පුළුවන්. අර කිව්වාගේ නැරටිව් හුක් ආකාර තමයි ක්ලිෆ් හැංගර් අපි කියන ප්ලොට් ට්විස්ට් රෙඩ් හෙරින්ග්ස් කිකේ ඒ ඔක්කොම ඇතර මේ නැරටිව් හුක් ඉස්සරහට ගෙනියන්න කුතුහලය දනවන ආකාරයෙන් මේ කියන්නේ කුතුහලයේ මතනම් පදනම් නොවන දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම දැක්ක එක උදාහරණයක් තිබ්බා ස්ටීවන් කින්ගේ නවකතාවක මේ මිනිස්සයා මැරෙයි කියලා කවුරුවත් කිව්වේ නෑ ඒගොල්ලන්ට. ඒ වුණාට ඒ කාලයක් එක්ක යද්දී ඒගොල්ලන්ටම තේරලා තිබ්බා. ඒක හින්දා ඒගොල්ලෝ කියලා නන්නේ වගේ දැන් මේ කතාව මැදින් දැන් අපේ මනුස්ස ස්වභාවයනේ මොකද්ද මේ කියන්නේ කියලා එතනින් එහාට දැන් කියන්නේ යම් දැන් මේ මනුස්සයා මැරෙයි කියලා තිබ්බා මේ කවුරුත් කියලා තිබ්බේ නැති වුණාට මේගොල්ලන්ටම තේරුණා කියලා පටන් අරන් යනකොට මොකක් කියන්නද මේ කියන්නේ මොකෙන්ද වැරෙන්න හදන්නේ කියලා අපිව දන්නේ නැතුව කුතුහලයක් ඇති කරන මේ පොත පටන් ගන්න පළවෙනි වාක්‍යය. එතකොට ඔක හරි ලස්සනම කරලා තිබ්බා අපේ කපිල කුමාර කාලින් ලංකාවේ ලේඛකෙක්. මම මියගිය රෝගයට අවශ්‍ය බෙහෙත් මම විසු ප්‍රාදේශීය ග්‍රාමයේ නොතිබූ බැවින් මම ජීවත් වෙන ගමට තිබ්බ ළඟම තිබ්බ ලොකුම ප්‍රධාන නගරය වෙච්ච මහනුවරට මම බස් එකේ පාන්දර 6 බස් එකේ ආවා කියලා. මොකක්ද ඒ වාක්‍යය? මම මියගිය රෝගයට ඉතින් තේරෙනවද? ඒ කියන්නේ මේ නැරටිව් හුක් එකක්. පටන් ගත්ත ගම්ම දාගන්නවා මේ අපි එතන ඉඳන්ම ඉස්සරහට අපි දැන් අහුවෙලා ඉවරයි. හැම ගිලලා ඉවරයි. අර නැරටිව් හුක් එක ගිලලා ඉවරයි. ඒ කතාව කියවගෙන යන්නේ. ඒ අල්ලගන්න එක පළවෙනි වාක්‍යයෙන්ම කරන්න තියෙන එක හරිම දක්ෂ හැකියාවක්. ඒක ලස්සනටම කරන කීප දෙනෙක් ඉන්න ඔය ස්ටීවන් කින් කියන්නේ ලෝකේ අනිවාර්යයෙන්ම අංක එකේ ලේඛකයා ඩෑන් බ්‍රවුන් එතකොට ඔය ඇගතා ක්‍රිස්ටි ඒ වගේ ඉංග්‍රීසි ලේඛකයාව ඒ වගේ ලංකාවේ දක්ෂ අය ඉන්නවා. මේක ලේඛකයෙක්ගේ ඊටාම අගය කළ යුතු දක්ෂකමක්. ඒ කියන්නේ පාඨකයා ඉස්සරහට රඳවා ගන්න තමන්ගේ නිර්මාණයත් එක්ක මේ නැරටිව් හුක් එකක් දාගන්න පුළුවන් දක්ෂකම අනුව. ඒක හින්දා හැමෝම මේක ප්‍රගුණ කර යුතු දෙයක්. නිර්මාණශීලීත්වය ඇඟින් එන්න ඕන දෙයක්. මේක කොපි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊළඟ දේ තමයි හැමෝම විශේෂයෙන්ම කුතුහලයේ දනවන ආකාරයේ කතාවක් වුණත් සමහර විට නිර්මාණශීලී කතාවක් වුණත් අපි දකින්නේ වෙනසක්. අපි කියෝගෙන යන දේම පොතක අපි දකිනවා නම් අපිට ඒක රසවත් නෑ. මෙන්න එතෙන්දි තමයි මෙන්න මේ ප්ලොට් ටෙක්නික් එක අවශ්‍ය වෙන්නේ. ප්ලොට් ට්විස්ට් එකක් කියන එක. ප්ලොට් ට්විස්ට් කියන ටෙක්නික් එක කියන්නේ කතාව එකපාරට වෙනස් වෙනවා. අපි හිතාගෙන ගිය කතාව නෙමෙයි අපි නොදැක්ක දෙයක්. සමහරවිට අපි හීනකින්වත් නොහිතපු චරිතයක් තමයි කතාවේ දුෂ්ටයා. එතකොට අපි හීනකින්වත් නොහිතපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි තමයි කතාවකදී සෙට් වෙන්නේ. අන්න ඒ වගේ දේවල් සමහරලාට අපි බලාපොරොත්තු වෙච්ච නොවු පැත්තකට කතාව එකපාරට හැරෙනවා නම් ඒක පාඨකයට රසයක්. ඒක අර බලාපොරොත්තු බිඳ වැටෙන ආකාරයට නෙමෙයි රසවත් ආකාරයට. ඒක තමයි ප්ලොට් ට්විස්ට් එකක් කරද්දී හරි පරිස්සම් වෙන්න ඕන. කතාව එකපාරට පාඨකයාගේ බලාපොරොත්තු වල පොළවේ ගහන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. පාඨකයාව හිතපු නැති පැත්තකට යොමු කරන්න. ඒක ඊටාම දක්ෂ හැකියාවක් ප්‍රගුණ කරන්න පුළුවන් නම්. ගොඩාක් දක්ෂව මේ ලේඛකයෝ මේව කරලා තියෙනවා. අපි නිර්මාණ රස විඳින්නේ හැමදාම බලන්න අන්තිමට පොත කියවන සමහරවිට මුලදී ඔය ගිහිල්ලා අගදී අපි පොතක් කියවලා ඉවර කරද්දී ඔය ප්ලොට් ට්විස්ට් එකට අහු වෙනවා. ඊට පස්සේ තමයි ඒකත් කියවුවට පස්සේ තමයි පොත හොඳ කියන්නේ. මුලදී පොත නීරසයි කියලා අපි සමහරලාට පොත කියවන්නේ නැහැ. පොත පැත්තකින් තියෙනවා. පොත බෝරින් කී ඉන්නවා. බලවත් පොතේ ප්ලොට් ට්විස්ට් එක අගදී තියෙන්නේ. ඒක සමහරලාට මිස් වෙනවා. කොච්චර හොඳ කෘතියක් වුණත්. එතකොට සමහරලාට සමහර කෘති තියෙන සමහර දක්ෂය තියෙන ප්ලොට් ට්විස්ට් මුලින්ම තියෙනවා. සමහරක නිර්මාණ තියෙන ප්ලොට් ට්විස්ට් උතුරන්න තියෙනවා. දැන් මම දැක්ක ළඟදී දැක්ක මම මේ ප්ලොට් ට්විස්ට් කියද්දිම දක්වන ප්ලොට් ට්විස්ට් සෑහෙනම තියෙන හැබැයි ඔක්කොම රසවත්ව ඉදිරිපත් කරපු කතාව තමයි ඔය මේ අන්දාදුන් කියන හින්දි චිත්‍රපටය. ඒකේ සෑහෙන ප්ලොට් ට්විස්ට් තියෙනවා. ඉතින් නිර්මාණකාරයෙක් විදිහට මාර රසයක් පුදුම රසයක් මම මේකේ වින්දා. මම මේක උදාහරණයක් විදිහට ගත්තා. ඉතින් මේ අනිත් පොත්වල එහෙම කියන ගත්තේ පොත් ස්පොයිල් වෙනවා. අර සංකල්පය අරක. ගිනිච්ච කතාව වෙනතකට එකපාරට යොමු කරනවා. මෙහෙම කරන්න පුළුවන් එක ආකාරයක් තමයි ඊළඟට මම යොදාගත්තේ උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට කියන්න මේ රෙඩ් හෙරින්ග්ස් කියන එක. රෙඩ් හෙරින් කියන්නේ මේ රතු පාට ඔය ගෝල් ෆිෂ් වගේ මාළුවෙක්. උන්ගේ හැටියක් තමයි ඔය ටැංකිය පීනගෙන යනකොට මෙහෙම පීනන් ගිහලා එක පාට හැරලා යනවා වෙන පැත්තකට.
ඒ ගතිය යොදාගෙන තමයි මම හිතන්නේ රෙඩ් හෙරින් කියන ඉංග්‍රීසි කට්ටියක යොදාගන්නේ. මේකදී අපි කරන්නේ මේ ගෝල්ෆිෂ් මාළු එක්ක තමයි පෙන්නන්නේ කතාව. ඒ කියන්නේ ඇත්ත කෙනා නෙමෙයි. ඇත්ත අපි කියමුකෝ අපරාධකාරය නොවන කෙනෙක් අපරාධකාරය විදිහට පෙන්නගෙන කතාව ගෙනියනවා. මම උදාහරණයක් කියන්නේ. එතකොට අපි නොමගැවීමක් කරනවා. සිතාමතාම කතාව කරන ලීන කෙනා රෙඩ් හෙරින් කෙනෙක් පස්සේ තමයි ඒ කියන්නේ අපි කතාව කියලා කියන එක නෙමෙයි අපි ඇත්තටම අගදී දෙන්නේ. ඒක ප්ලොට් ට්විස්ට් එකක් වෙනවා ඒ වෙඩින්. එතකොට ඇත්ත දේ පෙන්වුවාම දැන් උදාහරණයක් විදිහට මම දැක්කා 12 රෙඩ් හෙරින්ග්ස් කියලාම කෙටි කතා පොතක් තියෙනවා ජෙෆ්රි ආචගේ. ඔය රෙඩ් හෙරින් කියන එක ප්‍රගුණ කරනවා නම් හොඳම පොත ඒක. මොකෝ 12 රෙඩ් හෙරින්ග්ස් කියන්නේ මේ කෙටි කතා 12. අතෝ මේ මාළු 12 නෙමෙයි. කෙටි කතා 12ක් තියෙනවා රෙඩ් හෙරින්ග්ස් කියන තාක්ෂණික ක්‍රමයේදී යොදාගත්ත කෙටි කතා 12ක්. ඊටාම ලස්සනට තියෙනවා මේ කෙල්ලෙක් ගෙදර යනවා පත්තරේ කියලා තියෙනවා මෙන්න මිනිමරුවෙක් ඉන්නවා කියලා ගමක පිටිපස්සෙන් වාහනයක් එනවා පේනවා එයා බය වෙලා ගෙදර යනවා එතකොට අර වාහනේ දිගටම පස්සෙන් එනවා දැන් හිතන්නේ අර මිනිමරුව තමයි මේ දසලේ ලීන්න කියලා පස්සේ ගිහිල්ලා බලනකොට ගෙදර නවත්තලා බලනකොට අර මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ කාර් එකේ පිටිපස්සට කවුද කෙනෙක් නැග්ගා කියලා කියන්න අර මිනිස්සු එන්නේ මේ කෙල්ල බේර ගන්න බලනකොට මේ මිනිමරුව නැගලා ඇත්තට මේ කෙල්ලගේ කාර් එකේ පිටිපස්සේ පාත් වෙලා ඉන්නේ අර වාහනේ ආපු හින්දා මම මේ කෙටියෙන් ටක් ගාලා කෙටි කතාවක් කිව්වා එකක් ස්පොයිල් කරා මොකද මේ උදාහරණයක් දෙන්න අවශ්‍ය නිසා මේ හිතන්නේ අර පිටිපස්සේ කාර් එකේ ඉන්න මිනිහා තමයි මිනිමරුව කියලානේ ඒ රෙඩ් හෙරින් එයා තමයි රෙඩ් හෙරින් ඇත්ත මිනිමරුවගෙන් බේර ගන්න තමයි ආවේ ඉතින් ඒක ඊටම රසවත් විශේෂයෙන්ම කෙටි කතාවලට රෙඩ් හෙරින්ග්ස් කියන එක හොඳ ප්ලොට් ට්විස්ට් එකක් එකතු කරන්න පුළුවන් දැන් ඔහොම රෙඩ් හෙරින්ග්ස් කියලාම ඉදිරිපත් කරාම ජෙෆ්රි ආචෝගේ කෙනෙක්ට හොඳ ඒ වුණාට අපිට අර කතාවේ රසය දින්න එක නොදැන කියවද්දි රෙඩ් හෙරින්ග්ස් කියලා දැනගත්තාම ඊළඟ දේ තමයි මම බහුලවම මගේ පොත් හතෙන් බොහොමයකම යොදාගත්ත ක්‍රමවේදය මේක ත්‍රිලර් ලේඛකයන්ට ඉතාම අවශ්‍ය වෙන දේ ටිකින් ක්ලොක් සිනාරියෝ කියන එක. මගේ රාවණා මෙහෙම එක රාවණා මෙහෙම දෙක ඒ වුණවේ වගේ කෘතිවල මම බහුලවම යොදාගත්තේ මේක අර ටෙන්ෂන් එක බිල්ඩ් අප් කරන්න ආතතිය ගොඩනගා ගන්න කාලයත් එක්ක දුවගෙන යන කතාවක් කරන්න මේක ඇක්ෂන් ක්‍රියාදාම චිත්‍රපටි වලට නව කතා වලට හොඳම දෙයක් මේක මේ හොඳටම ඉදිරිපත් කරලා තිබ්බ 24 කියන රූපවාහිනී ටීවී සීරීස් එකේ කාලයත් එක්ක දිවගෙන යන එක ටිකින් ක්ලොක් සිනාරියෝ. එතකොට අපි දැක්ක සීක්‍රට් ගේම්ස් කියලා මේ ඉන්දියන් ටෙලි සීරීස් එකෙත් අර බෝම්බයක් යන කාලය කියනවා. ඒකට කලින් කොහොමද ඒක නිෂ්ක්‍රිය කරන්න යන්නේ? අන්න ඒ වගේ නිශ්චිත කාල රාමුවක් තුර ටෙන්ෂන් එකක් බිල්ඩ් අප් කරනවා මේකට කලින් බෝම්බ පුපුරන්න කලින්. ඒකයි. සමහරව කියනවා මේ ටිකින් ක්ලොක් සිනාරියෝ ටිකින් බෝම්බ් සිනාරියෝ කියලාම. එහෙම කියන සාහිත්‍යවේදීන් ඒ අතරම බෝම්බයක්ම තමයි ගොඩක් කතාවල ඒගොල්ලෝ ඒකට ගන්නෙ. දැන් මම සාමාන්‍යයෙන් දාගන්නේ යම්කිසි සිද්ධියක්. ඇමරිකන් හමුදාව ගහන්න කලින් කොහොමද අපි නටබුන් ටික බේරගන්නේ? අන්න ඒ වගේ මගේ කතාවල මම දාගත්තේ. කියන්නේ අපි යම්කිසි කාල රාමුවක් අපිම තියාගන්න කුතුහලයේ ගොඩනගගෙන. දැන් ඒක නැත්තම් ඇත්තට මේ කතාව නිකන් අර ඇල්මෙරිච්ච සාමාන්‍ය කතාවක් වගේ එනවා. මේ කුතුහලය අපි ගන්න මේ පාඨකයව අල්ලලා තියාගන්න. ටිකින් ක්ලොක් සිනාරියෝ කියන එක විශේෂයෙන්ම ත්‍රාසජනක සක්‍රියාදාම නිර්මාණ වලට අතිශයින්ම ප්‍රයෝජනවත් ක්‍රමවේදයක්. ඊළඟට ගොඩක් ඔය කතාවලදී යොදා ගන්න දෙයක් තමයි self fulfilling prophecy කියන එක. මේක මම මේ උදාහරණ ටික කිව්වහම ඔයගොල්ලෝ නිකම්ම තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. දැන් Matrix අපේ දමිත මිත්‍රයා ඊට මාස කරන කතාවක්. ඒකේ කියනවා Oracle කිව්වා කියලා Morpheus හොයාගෙන එන්නේ මේ නියෝ මේ කෙනෙක් බිහි වෙනවා මේක තුලනය කරන්න පුළුවන් කෙනෙක් කියන එකනේ. ඒකට ප්‍රොෆෙසි එකක්. එතකොට ඔය විදිහම එකක් තියෙනවා Star Wars කතාවල. ෆෝස් එකට බැලන්ස් එකක් ගේන්න පුළුවන් කෙනෙක් එනවා කියලා. Jedi සාසිත් වල. එතකොට ඒ ප්‍රොෆෙසි ඒගොල්ලන්ගේ කතාව තුළම ඒගොල්ලොම self fulfilling වෙන හැටි. ඒ කියන්නේ අපි දන්නවා මේ ප්‍රොෆෙසියක් තියෙන මේ පුද්ගලයා ගැන කියලා. මෙයා මේකට කොහොමද මුල් දෙන්නේ? මේ ඇත්තටම ප්‍රොෆෙසියෙන් කියපු කෙනාද? අනිවාර්යයෙන්ම කතාව යන්නේ හින්ද මේ මනුස්සයෙක් කරනවා කියලා අපි දන්නවා. ඒනකොට මේකේ එයාද ඒකදී න අභියෝග ඇත්තටම මේ self fulfilling prophecy එක මේ කියන එයා ගැන කියවිච්ච අනාගත වාක්‍ය හරියනවද නැද්ද කියන එක තමයි නිර්මාණය තුලින් කියවෙන්නේ. අපි නොදැනුවත්ව මේ දේ දකින්න. හිම්මෙන් අපිට කියවෙන මේ මෙයා ගැන මේ එතකොට මෙයා නෙමෙයිද එතකොට chosen one. මෙයා නෙමෙයිද මේ prophecy කියලා කියන තර්කේ නරඹන් කිව්ව අර වැටෙන තැන් කතාවේ. ඒ වගේ දේවල් වෙනවා. එතකොට ඕක අපි දැක්ක තැන් තමයි ඔය Star Wars, එතකොට Matrix, එතකොට Harry Potter, Voldemort ඉවරයක් කරන්නේ මේ the boy who didn't die.
තමා ඉවරයක් කරන්න කියලා. එතකොට හැමෝම මේ ප්‍රොෆෙසි දැනගෙන තමයි කතාව මුලින් දැන් යන්නේ. දැන් හැරි පොට කවදා හරි වොල්ඩමොට් මරනවා කියලා දැනගෙනම තමයි කතාව අපි බලන්නේ. ඉතින් ඒකට ඔය පොත් 7ක් 8ක් 9ක්ම කියුවා චිත්‍රපටි කීපයක් ආවා. ඉතින් මේ ප්‍රොෆෙසි අපි දැනගෙන යන්නේ. තව හොඳම උදාහරණයක් තමයි අපේ සිද්ධාර්ථ කුමාරගේ කතාව. නේද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ කිව්වනේ මුලින්ම බුදු වෙනවා කියලාම. ඉතින් ප්‍රොෆෙසි එක ඇත්ත වුණානේ. ඒක ඇත්ත වෙන විදිහටම වැඩ කරා සුද්ධෝදන රජුරු අර අනිත් දේවල් ඔක්කොම අයින් කරාට පස්සේ සක්විති රජුරු වෙනෙක් වෙන්න තියෙන එක එක්ස්ක්ලූඩ් වුණා. ඒ කරන්න කියලා ගිහිල්ලා ඉතින් ඒ කතාව තමයි අපි සිද්ධාර්ථ කතාව තුලින් දකින්නේ. කොණ්ඩඤ්ඤ මුලින්ම කියනවා මෙයා සක්විති නෙමෙයි මෙයා අනිවාර්යයෙන්ම බුදු වෙනවා කියලා. ඒකත් අපි කතාවක් විදිහට ගත්තොත් ඒකත් self fulfilling prophecy එකක්. තව දෙයක් තියෙනවා අපේ ඔය උන්මාද චිත්‍ර කුමාරි කතාවට. පුතෙක් උපන්නොත් මාමා අවුරුදු 10 දිනකට අපලයි. ඉතින් ඒක self fulfilling prophecy එක. ඊට පස්සේ පණ්ඩුකාභය කුමාරයා කතාවේ තියෙන්නේ යා කොහොමද අර මාමා අවුරුදු 10 දිනව පරාජය කරලා හෝ මරලා හෝ මේ රටේ රජ වෙන්නේ කියලා. ඉතින් මේ කතාව ඉදිරිපත් කරන එක්තරා සුන්දර ආකාරයක්. එතකොට ඒකත් ප්ලොට් ටෙක්නික් එකක්. මේ දේවල් වලට අමතරව මම අවසාන වශයෙන් කියන්න තෝරගත්ත අපේ මෑත කාලීන ගොඩක් ලේඛකයෝ පාවිච්චි කරපු නිසා මම මේ කියන හිතුවේ මම පෞද්ගලික ප්‍රිය කරන එකක් නෙමෙයි. ඒ වුණාට මේක ගොඩක් ජනප්‍රියයි කියලා පේන ගොඩක් අයට මේ unreliable narrator ටෙක්නික් එක. unreliable narrator ටෙක්නික් එක යොදාගෙන කතා ඉදිරිපත් කරලා පහුගිය කාලේ ජනප්‍රිය වෙච්ච පොත් කීපයක් තියෙනවා. පහතින් දැන් මම ඒක කිව්ව ගාම පොතේ නම කිව්වොත් එහෙම ප්ලොට් එක මේ ස්පොයිල් වෙනවා. ඒකින්ද ඒක මම මේ නිර්මාණයට කරන අසාධාරණ ඒ වුණාට ගොඩක් ආගේ තියෙනවා. මේ මොකද්ද මේ කියන්නේ මේ කතාව අපිට කියන කෙනාම තමයි අපරාධකාරය. කතාව අපිට ඉදිරිපත් කරන මිනිස්සයා මේ හොඳට විශ්වාසය දිනාගෙන ඉන්න කෙනා මේ කතාව අපිට උත්තම පුරුෂයන් සමහරලාට ඉදිරිපත් කරන නව කතාවක නම් ඒ කියාගෙන ඉන්න කෙනා තමයි අන්තිමේ මිනි මරලා තියෙන්නේ. මිනි මරුන් කතාවක් නම්. එහෙම නැත්නම් යම්කිසි අපරාධයක් ගැන මොකක් හෝ අපරාධයක් බොඩ දුරට කතාවල කියන්නේ. ඒතර මේ පුද්ගලයා තමයි අර ප්ලොට් ට්විස්ට් එක තමයි මේ unreliable narrator කෙනෙක්. මම ඔයගොල්ලන්ට මෙච්චර කල් හංගපු දෙයක් තියෙනවා. මං තමා මෙහෙම කරේ. මම මේක බලන්න තමයි ආවේ. මං තමයි අරයා මැරුවේ. කියලා මේ කතාවකදී කියනවා. එතකොට අපිට ඇත්තටම දැන් මට නම් පෞද්ගලික මම ඊට අප්‍රිය කරන දෙයක් ඒ කියන්නේ අපි රැවට්ටුවා වගේ හැඟීමක්. ඒ වුණාට ගොඩක් එක එකනාගේ රස වෙනස්නේ. ගොඩක් ලංකාවේ පාඨකයෝ ප්‍රිය කරන භාවයක් මට පේනවා. ඉතින් ඒක මම මේකත් කිව්වේ මේක එක ටෙක්නික් එකක්. unreliable narrator. මේක හොඳට දක්ෂ විදිහට යොදා ගන්නත් පුළුවන්. මේක දක්ෂ විදිහට යොදාගත්තා මම දැක්කා අපි usual suspects කතාවේ ඊටාම දක්ෂ විදිහට කෙවින් ස්පේසි ගේ චරිතය ඒ unreliable narrator කෙනෙක්. එයා මේ පොලිසිය අන්දන ඇඳිල්ල අපි මේ එයා unreliable narrator කෙනෙක් කියලා දන්න කතාව අගදී අපි. ඕක තමයි මම මේ කියන්නේ මේ unreliable narrator කෙනෙක් කියන්නේ අපි අන්දනවා. දෙතන මේ පොලිස් කාර්යයට ඇති වෙච්ච හිතවිල්ල මට ඇති වෙනවා කතාව කියෝගෙන යද්දී. ඉතින් එහෙම නොවන විදිහට ඉදිරිපත් කරන දක්ෂතාවයක් තියෙන්න පුළුවන්. unreliable narrator කෙනෙක්. ඉතින් ඒකත් එක plot device එකක්. ඉතින් මේ වගේ මේ plot device ඔක්කොම වගේ මම ඉදිරිපත් කරා අපේ ආධුනික ලේඛකයන්ට උපකාරයක් වෙන්න මේ දේවල් හඳුනා ගන්න. මේ දේවල් නිසංගේම ඕගොල්ලන්ගේ ඇතුළට එනවා බොහෝ පොත් කියවද්දී. ඉතින් මම හිතනවා මේ බොහොම අපි කියන common topics ටිකක් මේ කිව්වේ සියල්ල නෙමෙයි. තව අධ්‍යයනය කරද්දී තව plot devices සාහිත්‍ය උපක්‍රම හම්බ වෙයි. ඒවත් පාඨකයෝ අපේ එතකොට ආධුනික ලේඛකයෝ අධ්‍යයනය කරයි කියලා මම බලාපොරොත්තු වෙන ඉන්න මම මේ දැන් මේ කාරණා 15ක් විතර කතා කරා. ඒ ඇති අදට. හොඳයි. බොහොම ස්තුතියි සුසිදරන් මහත්මයා. මම හිතනවා ඉතාමත් වටිනා සාකච්ඡාවක් සහ ඉතාමත් වැදගත් වීඩියෝවක් වෙයි කියලා මේක අපි මේ ප්‍රබන්ධකරණයේ යෙදෙන ආධුනිකයන්ට උදව්වක් විදිහට මේ සංවාදය පටිගත කරාට සංවාද ගෙන ගියාට වෙනත් විද්‍යා ප්‍රබන්ධ හැරුණා වෙනත් සියලුම ශානරවල ලේඛකයන්ට වගේම මේ ටෙලිසිත්තම් චිත්‍රපට නිර්මාණය කරන යෙදෙන අය ඒ පිටපත් ලියන අය මේ හැම දිනාටම මේ තාක්ෂණික කරුණු බොහොම වැදගත් වෙයි කියලා හිතනවා. ඒත් එක්ක මම ප්‍රාර්ථනා කරනවා අපේ සාහිත්‍ය ගැනීමේ අපේ සාහිත්‍ය ගැනීමේ මේ විෂය ධාරාවන්ටත් මේ කරුණු ඇතුළත් වෙන්න ඕන සිංහලෙන්. දැන් උදාහරණයක් විදිහට අපිට මේවට කියන්න සිංහලෙන් වචන නැහැ කොහොමද? තාක්ෂණික වචන අපි කියන පාරිභාෂික වචන අපි දන්නේ නැත්නම් අපිට උගන්වලත් නැහැ. මේව
මේවට යම් යම් වචන එන්න ඕන. මේ දේවල් ජනගත වෙන්න ඕන අපි සාහිත්‍ය උගන්වන්න. අපේ අර කිව්වාගේ අපේ සාහිත්‍යවේදියොත් මේවා යොදාගෙන තියෙනවා. ඒ තුලින්ම අපිට මේවට වෙන ඒ කියන්නේ මීට සමාන්තර දේවල් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නේද? පුළුවන්. මේ නම් මේ ආවේ මේ අතරම මේ වගේ අධ්‍යයනය කිරීමේ පහසුව තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් හින්දා මේ නම් මම යොදාගත්තා. ඉතින් අර සිංහලෙන් මේ දේවල් අධ්‍යයනය කරන්න තිබ්බනම් අපිට ගොඩාක් කාලේ අපිට ඒ නම් පාවිච්චි කරලා මේ අද මේ සාකච්ඡා කරන්න තිබ්බා. හොඳයි. මම හිතනවා මේ දැනුම අපේ සාහිත්‍ය ධාරාවටත් එකතු වුණොත් එතනින් අපිට ලොකු පිම්මක් අපි නිර්මාණකරුවන්ට ලොකු පිම්මක් ඉදිරියට තියන්න ලැබේවි කියලා. පොදුවේ අලුත් පාඨකයන්ට මේ කරුණු විශේෂයෙන් දැනගත්තාම ඒ තුලින් කතාව ගොඩනගා ගන්නට හැකි වෙයි. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සාකච්ඡාවේ යෙදුනට. අන්තිමට මේ අපේ ඔබතුමාගේ රසිකයොත් ගොඩක් දෙනෙක් මේ වීඩියෝ බලනවා. ඉතින් අපිට අන්තිමට මම ප්‍රශ්නයක් විදිහට අහන්නම්, මොනවාද අලුතෙන්ම ඔබ කරපු නිර්මාණ සහ ඉදිරියේදී ඔබ කරගෙන යන නිර්මාණ මොනවාද අපේ අලුත් පාඨකයන්ට ලබා දෙන්න හිතන්නේ? පහුගිය ටිකේ ඇත්තටම ආවේ මේ පරිවර්තන කීපයක් තමයි ආවේ. ඇත්තටම රටේ තත්ත්වයට එක්ක ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන තරම් මානසික නිදහසක් තිබ්බේ නැහැ මගේ වෘත්තියත් එක්ක සහ ඇත්තටම කලාකරුවෝ වශයෙන් හැමෝම මානසික නිදහසක් තියෙන වෙන නිර්මාණකරණය දෙන්න. ඉතින් පරිවර්තන කෘති කරා කීපයක් පහුගිය ටිකේ ආවේ විකෘතාංගාර කෘතිය, ඕල්ටර් කාබන් පරිවර්තනය, එතකොට බැතිමතාගේ අසිපත විදියට මම ගෙනාවා පේෂන් සීරෝ කෘතිය පරිවර්තනය. මේ පරිවර්තන දෙක තමයි පහුගිය මෑතකදීම ආවේ. අවසාන වශයෙන් මගේ ස්වතන්ත්‍රයක් ආවේ නැගිනහිර සුළඟ. ඒකත් අවුරුදු 2කට උඩදී. එතකොට ඒ ෂර්ලොක් හෝම්ස් මගේ ස්වතන්ත්‍ර කෘතිය. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා පාඨකයන්ගේ දැඩි ඉල්ලීම නිසා රාවණා මෙහෙම 3 කෙසේ හෝ ඉදිරිපත් කරන්න. දැන් ඔය පොරොන්දු බාරගිරි දෝෂය වගේ ඉස්සරහට යනවා. දැන් කොහොම වෙයිද දන්නේ ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ප්‍රවීණ විද්‍යාපන්ත ලේඛක තමිතනි පුරුජිත් මහත්මයා නවකතා ලියන්න හැරිච්ච හින්දා මම හිතුවා මේ විද්‍යාපන්ත කෙටි කතා පොතක් කරන්න කියලා. ඉතින් ඒක ඉස්සරහට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තව ටෙලි නාට්‍යයක් විද්‍යාපන්තංශෙම කරන්න අරමුණක් තියෙනවා. ඒක ලියාගෙන යනවා පිටපතේ. ඉතින් ඔය වගේ දේවල් තමයි ඉතින් කරගෙන යන්නේ. විශේෂයෙන්ම අර කියපු විද්‍යාපන්ත කෙටි කතා පොත සහති රාවණා මෙහෙම තුන ලියන්න ඕනේ නැත්තම් පාඨකයන්ගේ අමාරුවට නෙන්ද ඒගොල්ලෝ ඒක ආසෙන්ද. ඉතින් ඒතරින් එහාට ඉතින් අර කිව්වාගේ මොන ශාරීරික පොතක් ලියෙත් දන්නේ අපි බොහොම බලාපොරොත්තු සහගත බලාගෙන ඉන්නවා ඔබේ නිර්මාණ ජීවිතය ඉදිරියට යයි විවිධ මාර්ග ඔස්සේ සහ පාඨකයන් විදිහට අපි හැම නිර්මාණයක්ම රස විඳින්න මම හිතන්නේ ඔබ පසුපස එනවා පාඨක. හොඳයි, එහෙනම් බොහොම ස්තුතියි සුසිරුවන් මහතා අපිත් එක්ක මේ සාකච්ඡාව සම්බන්ධ වුණාට. එහෙනම් අපි අදට මේ සාකච්ඡාව නතර කරමු. අපි ආරාධනා කරනවා ඔබට මේ වගේ හරවත් රසවත් සංවාද සහ වීඩියෝ නරඹන්න අපේ විදුසර YouTube channel එක එක්කන්න. ඒ වගේම විදුසර Facebook පිටුව හරහාත් අපේ අලුත්ම ප්‍රවණතා සහ අලුත්ම පුවත් සහ වාර්තා පිළිබඳ දැනගන්න පුළුවන්. ඒ නිසා විදුසර Facebook පිටුවටත් එක් වෙන්න කියලා. එහෙනම් හැමදෙනාටම සුබ දවසක්. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. notification වලට bell icon එක click කරන්න.